හාමුදුරනේ ගෞරව නමස්කාර පූර්වක පිළිගන්නවා අද දවසේදී අපත් සමග එකතු වුණාට පෙට්ටෝකයත් එක්ක මුලින්ම අහන්න තියෙන්නේ දැන් අපිට වෙසක් පොය දවසේ තමයි මේ වැනි සිද්ධියක් වාර්තා වුණේ මේ සුනකයෙකුගේ ඝාතනය කිරීම සම්බන්ධව. ඔබ වහන්සේ කොහොමද දකින්නේ මේ වගේ සිද්ධියක් වෙසක් පොය දවසක වාර්තා වීමක් සම්බන්ධව? ඉතාමත් සෝචනීයයි කාරණා තුනක් නිසා. පළවෙනි කාරණාව තමයි ලෝකයම අහිංසාවේ ප්‍රීතියෙන් පිනා යන දවස. ඒ තමයි වෙසක් පොහොය දවස. සාමාන්‍යයෙන් ගන්න වෙනත් ඕනෑම ආගමික නායකයෙකුගේ උපන්දිනය වැනි උත්සවවලදී මහා පරිමාණයේ සතුන් මැරෙනවනේ. සතුන් මරණවනේ. ඒ කියන්නේ කෑම බීම සඳහා වැඩිපුරම යොමු වෙන්නේ මේ අහිංසක සතුන්ගේ මාංශ. එතකොට මේක සාමාන්‍යයෙන් පොදුවේ අපි කවුරුත් දන්නා කාරණාවක් ඒ උත්සව කටයුතු කරන විදිය. නමුත් එහෙම යන්න පුරා කුඹියෙකුටවත් කිසිදු වරදක් නොවන අඩුම ගානේ සතෙකුගේවත් ලේ බිඳක් නොසෙල් වෙන ආගමික උත්සවය කුමක්ද කියලා කිව්වොත් ලෝකයේ පුරා ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන උත්සවය ආගමික උත්සවය මොකද්ද? ඒ වෙසක් පොහොය. ඇත්තෙන්ම බෞද්ධයෝ ඉන්නවා තමයි සමහර විට රැකියාවෙන් ජීවර කර්මාන්තය කරන අය පවා ඉන්නවා. නමුත් ඒ ඇත්තොත් එදාට ඒ බඳු ක්‍රියාවන් වල නොයේදී ඒ වෙනුවෙන් අඩුම ගානේ සතියක් කමාරක් පේ වෙලා සිල්වත්ව ගුණවත්ව අනිවාර්යයෙන්ම ඉන්නවා. එතකොට අහිංසාව රජයන දවස බුදුරජාණන් වහන්සේට ඒ නිසාම නමක් පට බැඳුනා, නමක් කියවුණා අභිදානයක් සාන්ති නායක කියලා. ඒ කියන්නේ සාමයේ නායකයාණන් වහන්සේ කියලා. එතකොට සාමයේ නායකයාණන්ගේ ගුණය සමරන සමස්ත ලෝක සත්වයාටම අවිහිංසාවේ ප්‍රීතිය භුක්ති විඳින්නට සැලසෙන දවසේ මෙවන් ක්‍රූරතර ක්‍රියාවක් සිදුවීම බරපතල හිත් වේදනාවට කරුණක්. දෙවෙනි කාරණාව මේ සිද්ධිය උනේ කාගේ අතින්ද? මේ සිද්ධිය අහනකොට අපිට පේනවා වැටත් නියරත් ගොයන් කානම් කියන කතාව ප්‍රමාණවත් නෑ මේ යුගයේ වෙන සිද්ධිවලට කියලා. අද කියන්න වෙලා තියෙන්නේ වැටත් නියරත් පසුත් ගොයන් කානම් කියලා. ඒ මොකද? රටට ආදර්ශයක්ව නීතිය ආරක්ෂා කිරීම සඳහා ආදර්ශයක්ව තමන්ගේ ජීවිතයේ මෙහෙවාගෙන ඉන්න පොලිස් නිලධාරියෙක්. සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුත් නෙවෙයි. ඔව් පොලිසියේ නියාමකයෙක්. ඒතර පොලිසිය කියන්නේ පොලිස් කියන වචනය ගත්තත් සංස්කෘතිය, සදාචාරය, නීතිගරුකත්වය මේ සියල්ලම රැඳෙන සිවිල් ආරක්ෂක බලවේගය තමයි පොලිසිය කියන්නේ. එතන පොලිසියේ විශ්‍රාමික හෝ වේවා ඔහු පොලිසියේ ජීවිතය ගත කළ පොලිස් චර්යාවන් මගින් ජීවිතය සකස් කරගත්ත කෙනෙක්නේ. අපි කියන්නේ නෑ අහවල් ආගමේ කියලා. ආගම නෙවෙයි මෙතන ප්‍රශ්නේ. පොලිස් නිලධාරියෙක් හැටියට විශ්‍රාමිකව ගත කරන පුජ්‍යලයෙකු අතින්, ඒ කියන්නේ පොලිසිය නියෝජනය කරන්නෙක් අතින් මේ වෙච්ච සිදුවීම අතිශයින්ම කනගාටුදායකයි. මේක බලාපොරොත්තු නොවන දෙයක්. එහෙමයි. හාමුදුරනේ මට මෙවැනි ප්‍රශ්නයක් යොමු කරන්න හිතෙනවා හාමුදුරන්ට අහන්න. දැන් සමහර වෙලාවට අපිට හැඟෙනවා අපි සත්තුන්ගේ ලෝකයේ අල්ලගෙනද නැත්නම් සත්තු අපේ ලෝකයේ අල්ලගෙනද මේ ආකාරයේ හරි මිලේච්ඡ මේ ආකාරයේ හරි කුරිරු සිද්ධීන් අපිට වාර්තා වෙන්නේ. දැන් අපිට වෙසක් පොය දවසේ වාර්තා වුණ ඔය සුනකයාගේ සිද්ධිය සමගම තවත් මේ ස්ථානික වාර්තා වෙන එළුවෙකගේ බෙල්ල කැපීමේ සම්බන්ධ සිද්ධියකුත්. හැබැයි ඒ සිද්ධියට ප්‍රමුඛ ස්ථානයක් ආවේ නැහැ. මේ සුනකයාගේ වෙඩි තැබීමේ සිද්ධියට තමයි ප්‍රමුඛ ස්ථානයක් ආවේ. ඒතර ඒ ප්‍රාණඝාතයක්, මේ ප්‍රාණඝාතයක් මොකද්ද මේ අපි ඔවුන්ගේ ලෝකයේ අල්ලගෙන ඔවුන් අපේ ලෝකයේ අල්ලගෙන. ඒකට වඩා අශාන් මහත්මයා ප්‍රාණඝාතයකට වඩා ගැඹුරට යන සිද්ධියක් තියෙනවා. දැන් මේ වගේ අසාධාරණයට අයුක්තියට ගොදුරු වන සතුන් වෙනුවෙන් කතා කරන කටයුතු කරන සංවිධානයක් අප පිහිටුවා ගත්තා. ඒ තමයි Justice for Animal ශ්‍රී ලංකා සංවිධානය. රට පුරාම අපේ සමාජිකයෝ මේ වගේ සිදුවීම් වලදීත් ඒ වගේම සාමාන්‍යයෙන් මේ සතුන්ට ජීවත් වෙන්න, ඒ වගේම ලෙඩට බෙහෙත් කරන්න, ආහාර පාන සපයන්න ආදී සෑම කාර්යයකටම අපේ සමාජිකයෝ රට පුරාම සහභාගී වෙනවා. මේ සුනකයා මරා දැමීම සමගම වාර්තා වෙන එළුවා
බෙල්ල කපා මරා දැමීම, එළුවෙක් මරා දැමීම, බෙල්ල කපා, මේ සිද්ධිය මිනුවන්ගොඩින් වාර්තා වෙන්නේ. මේ සිදුවීම් දෙකම එකට ගන්න ඕන. මොකද වෙසක් පොහොය දානේ සිදුුනේ. වෙසක් පොහොය දා සිදුුනේ. මේ වෙසක් පොහොය දා සිදුවීම අනිත් දවස් වලට වඩා බරපතලයි. කුමක් හේින්ද? අහිංසාව මුල් කොටගෙන අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයේ සමරන අවස්ථාවේ මේ සිදුවීම ඇත්තෙන්ම බෞද්ධ ජනතාවගේ හදවතටයි මේ වෙඩිපහර එල්ල කළේ. බෞද්ධ ජනතාවගේ හිසටයි මේ කැතිපහර එල්ල කළේ. එපමණකුත් නෙවෙයි, අපි තවත් ඩිංගක් එහාට ගියොත් බෞද්ධකම ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකේ ශිෂ්ටාචාරවත්, සදාචාරවත් ජනහදවතටයි මේ පහර වැදුනේ. ඉතින් මෙබඳු තිරස්චීන කිව්වොත් තිරිසන් සතුන්ටත් ඒක අපහාසයක් වන නිසා තිරස්චීනත්වයේ ඉක්මවා සිටි අදම තත්වයකට, නින්දිත තත්වයකට මේ මිනිසු පත් වෙලා තියෙනවා. එබඳු තත්වයන් නැවත නොවන්නට ක්‍රියාමාර්ග ගත යුතුයිමයි බුද්ධිමත් ජනතාව විසින්. දැන් අර විශ්‍රාමික පොලිස් නිලධාරියා කරපු මේ ම්ලේච්ඡ ක්‍රියාව, ඒ වගේම මිනුවන්ගොඩ සිදුවීම සිදු වෙලා තියෙන්නේ මත් දියරෙන් හිස අවුල් කරගත්, වියවුල් කරගත් පුජ්‍යලෙක්. මත් වතුරෙන් හිස අවුල් කරගත් පුජ්‍යලෙක්. ඔහු කියලා තියෙනවා අර ඒ එළුවාගේ අයිතිකාරයෝ ඒ වයස්ගත දෙපළ අඬනවා, දුක් වෙනවා, තමන්ගේ පුතා හැටියටයි මේ සතා හදා වඩා ගත්තේ කියලා. අනේ ඇයි මෙහෙම විපත්තියක් අපේ දරුවට කළේ කියලා අඬනකොට අර මත් වතුරෙන් හිස අවුල් කරගත්ත උමතු පුජ්‍යලයා කියන්නේ මම ඒ වෙලාවේ බීමත්ව හිටියේ, කරන්න දෙයක් නැහැ කියලා. එතකොට බීමත්ව හිටිය මිනිහෙකුට ඕනම අපරාධයක් කරන්න ඉඩ තියෙනවද? රටේ එහෙම දෙයක් ඉඩ දෙනවද? එතකොට දැන් මේ කැටි පහරම, මේ පොළු පහරම, හවත් මේ පිහි පහරම නේද තවත් මිනිස්සුෙකුට දැන් ඔය වෙලාව හදිසියේ මේකට විරුද්ධව යමයි කතා කළා නම් මේ පුජ්‍යලයා ඒ ක්‍රියාත්මක කරන්නේ මිනිස්සුෙකුට. ඒ වගේම අර විශ්‍රාමික පොලිස් නිලධාරියා අර වගේ Tamanට අකමැති වන යම් කිසි දෙයක් කවුරු හරි කළා නම් පාවිච්චි කරන්නේ ගිනි අවිය. ඉතින් මේ වගේ ම්ලේච්ඡ තත්වයකට මිනිසුන් පත්වීම සම්බන්ධයෙන් අපි දොස් දකින බව ඇත්ත. නමුත් අවසාන වශයෙන් අපට පිහිට වෙන්න තියෙන්නේ කුමක්ද? රටේ නීතිය. ආගමට මේ දෙක කරන්න බෑ. මේ ඒතට චාරිත්‍ර ධර්ම වලට හෝ සමාජ රීතීන් වලට මේව වළක්වන්න බෑ. මේ වැළැක්විය හැකි එකම ක්‍රමය වන්නේ නීතියයි. Justice for Animals ශ්‍රී ලංකා සංවිධානය වශයෙන් අපි මේ කාරණාව දැඩිව අවධානය කරනවා. සතුන් වෙනුවෙන් සතුන්ගේ ආරක්ෂාව සඳහා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. එමය ඕමල්පේ සෝපිත හාමුදුරනේ. ඒ වගේම තවත් කාරණයක් තමයි දැන් අපි දැන් බුදුදහමත් එක්ක ස්වයං පෝෂිත වෙච්ච රටක්, බුදුදහමත් එක්ක පෝෂණය වෙච්ච රටක්, විශේෂයෙන්ම හින්දු ජනතාව වේවා, මුස්ලිම් ජනතාව වේවා, කතෝලික ජනතාව වේවා, මේ හැමෝම බුදුදහමත් එක්ක ඒ කාලේ ඉඳලම දන්න කියන මේ පෝෂණය වෙච්ච රටක්. විශේෂයෙන්ම මේ වගේ මෙවැනි රටක මේ අහන්න ලැබෙන කතන්දර එක්ක නැත්නම් මේ අහන්න ලැබෙන සෝචනීය තත්වයන් එක්ක රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය හරියට ඉටු වෙලා නැහැ මේ වෙලාවේදී. රුපියල් 100ක දඩයකට යටත්ව ඔහු එළියට ගිහිලා තියෙනවා. නැත්නම් අධිකරණයෙන් ඔහුට කිසිදු ඒ කියන්නේ අධිකරණයෙන් ඔහුට එරෙහිව කිසිදු දෙයක් ලබාගෙන නැහැ. නමුත් දැන් මේ නීතිය ක්‍රියාත්මක වෙනවද? මේ රුපියල් 100ක දඩයක් පමණයි මේ නීතිය තියෙන්නේ. ඇයි අපිට සත්ව පනතක් මේ ගේන්න බැරි? මේ සත්ව පනත නැත්තම් අලුත් කරන්න බැරි? ඔබ වහන්සේ කොහොමද මේ සම්බන්ධය දකින්නේ? ඇත්තම වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ 1907 සම්මත වුණු ක්‍රියාත්මක වන 7 සිට ක්‍රියාත්මක වන ඇනිමල් ක්‍රුවල්ටි, සත්වයින්ට වද හිංසා කිරීමට එරෙහි කියන පනත මේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එදා 1907 රුපියල් 100ක දඩයක් නියම කිරීම ඒක හරි. සත්‍ය වශයෙන්ම අද රුපියලේ වටිනාකම ප්‍රායෝගිකව සහ මූල්‍යමය වටිනාකම ගත්තොත් අද රුපියල් 100ක් කියන්නේ සත වර්ෂයකටත් එහා කාලයේදී රුපියල් 100ක් කියන්නේ අද රුපියල් 50000කටත් වඩා ඉක්මවා ගිය මුදලක්. ඊටත් වඩා වටිනාකමක් ඇති මුදලක් තමයි රුපියල් 100 කිව්වේ. එතකොට මාස 6ක සිරදඬුවමක් යෝජනා කරලා තියෙනවා, නියම කරලා තියෙනවා. නමුත් ඇත්තම මොකද්ද කරන්නේ? අපිට ඉතාමත් පැහැදිලි දෙයක් තියෙනවා. මේක නීතිය උපහාසයට යොමු කරන තැන. රටේ නීතිය අපහාසයට, උපහාසයට, බුද්ධිමතුන්ගේ හිනාවට. ඒ කියන්නේ
යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං අපේ කරණීයමෙත් සූත්‍රයේ තියෙනවා මේක බුද්ධිමතුන්ගේ උපහාසයට අපහාසයට යොමු වෙන අපි හරි නීතිය ක්‍රියාත්මක කළා කියලා පොලිසියට දැන් අත පිහදා ගන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම බෑ. නීතියටත් වඩා පොලිසිය දැන් මුහුණ දෙන්න ඕන යුක්තිය ඉදිරියට ඇවිල්ලා. සමාජ සාධාරණත්වයේ ඉදිරියට ඇවිල්ලා. අපි ඊටමත් පැහැදිලිවම දන්නවා සත්ව හිංසාව කියන්නේ මානවයාගේ බරපතල වරදක්. සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛ මේසානෝ පෙච්චසෝ නලබතේ සුඛං. ඔබ හොඳින් මතක තියාගන්න මිනිස්සුනේ ඔබ සැප විඳින්නද කැමති? ඔබ සුව සම්පත විඳින්නද කැමති? සතුට විඳින්නද කැමති? එහෙමනම් මේ අහිංසක සතුන්ට දුක් දෙන්න එපා. මේක තමයි බුද්ධ නියමය. මේක බුද්ධ නියමය නෙමෙයි ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මේක ලෝක නියාම ධර්මය. මේක ලෝක නීතිය. වින පව කියන්නේ ලෝක නීතිය. මේ ක්‍රූරතර සිදුවීම ඔස්සේ අපිට තේරුම් ගන්න තවත් බණක් තියෙනවා මේ වෙසක් පොය මුල් කරගෙන මේ විශ්‍රාමික පොලිස් නිලධාරියා දිට්ඨධම්ම වේදිනිය වශයෙන් ඒකාන්තයෙන්ම විපාක විඳිනවාමයි මරණයට පෙර. ඒ වගේම ආර එළුවා ඝාතනය කළ එබඳු සිදුවීම් කරන පාපකාරීන්ට ඒකාන්ත වශයෙන්ම විපාක ලැබෙනවා. එහෙත් අපට පුළුවන් කමක් නැහැ ස්වභාව ධර්මයේ විපාකය ගැන පමණක් හිතලා සතුටු වෙන්න. කුමක් එයිද? අපි ජීවත් වන්නේ ශිෂ්ට සම්පන්න ප්‍රජාතාන්ත්‍රික සමාජයක. ප්‍රජාතාන්ත්‍රික කියනකොට ප්‍රජා කියන වචනයට අයිති වෙනවා මේ සමස්ත මිනිස් සංහතිය පමණක් නෙවෙයි මේ පරිසරයේ ජීවත් වෙන සතා සීපාවා ගහකොළ ඇලදොල ඇතුළු කොට ඇති සියලුම පාරිසරික අංග. මේ සියල්ලම රැකගෙන යන ගමනකදී තමයි මනුස්සයාට සැප ඇති වෙන්නේ. අද කොරෝනා වෛරසය සමාජයට ඇවිල්ලා තියෙන දඬුවමක් හැටියට. මේක සෝබා දහම විසින් අපට ලැබුණු අවවාදාත්මක දඬුවමක්. අප වෙත යොමු කරනු දණ්ඩනාත්මක අවවාදයක්. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව වෙන පොලිසිය රුපියල් 100ක් දඩ ගෙවලා මොකක් හරි ක්‍රමයකින් අපදීලා මේ අපරාධකාරය එළියට දාපු එක බරපතල වරදක්. මොහොත මින් ඉදිරියට ක්‍රියාත්මක වෙනවනේ. හැබැයි අපි ඉතාමත් කනගාටු වෙනවා. සත්‍ය සුබ සාධන පනත නමින් අපි මේ නීති සංශෝධනය කරන්න ඉදිරිපත් කරපු පනත අද වෙනකලුත් සම්මත නොවි කොරිඩෝවේ ස්තෝප්වේ ඉන්නවා පාර්ලිමේන්තුවේ ඒ 1000 අද දැනට අවුරුදු 14කට කලින් මේ පනත ඉදිරිපත් කළේ. අත් වශයෙන්ම ඒ අවස්ථාවේ සිට මේ දක්වා අපි කරුණු කිව්වා. ඒ පාලකයන්ට කරුණු කිව්වා. ඒ ඇත්තෝ අපේ මූණට සාමාන්‍යයෙන් මේ ක්‍රියාකාරයන්ගේ මූණට ගිහි පැවිදි සියලුම සංවිධානවල මූණට කියන හරි අපි මේක ගේනවා කියලා. නමුත් තාම සම්මත වුණේ නැහැ. ඒ සම්මත නොවීමට ප්‍රධානම හේතුව තමයි මේ සත්තුන්ගෙන් ඡන්ද හම්බ වෙන්නේ නැහැ කියලා මේ ආත්මාර්ථකාමී පාපකාරී දේශපාලනය තුල ඡන්ද මත සියල්ල තීරණය කරන ආත්මාර්ථකාමී පාපකාරී දේශපාලනය තුල සතුන්ට තවමත් සාධාරණත්වයේ ඉටුනේ නැහැ. ඒ නිසා අපි කියනවා ඇත්තම අපි ඊටමත් සතුටෙන් සඳහන් කරන්න ඕන සේනක වීරරත්න නැමැති කීර්තිමත් නීතිඥවරයා ප්‍රධාන මණ්ඩලයකින් තමයි මේ පනත සකස් කළේ. මේ සත්ව අවිහිංසා පනත සප්ත සුබ සාධන පනත සකස් කළේ. මෙය නීති මණ්ඩල මගෙන් අනුමත කරලා ලෝක නීතියත් සමග සංසන්දනය කළා ඉතාමත් ක්‍රමානුකූලව තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙන්නේ. තවමත් මේක සම්මත වුණේ නැහැ. ඒ නිසා අපි කියනවා වර්තමානයේ 69 ලක්ෂයක ජනතාවගේ ඡන්දයෙන් ඒ කියන්නේ බෞද්ධ සිංහල ජනතාවගේ ප්‍රමුඛ බලවේගයක් හැටියට අදපත් වෙලා තියෙනවා ජනාධිපතිවරයෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අපි කියන ඔබතුමාට පැවරෙන බරපතලම ප්‍රධානතම වගකීම මෙන්න මේ අසරණ සතුන් වෙනුවෙන් සාධාරණත්වයේ ඉටුවන පරිදි සත්ත්ව සුබ සාධන පනත වහාම ක්‍රියාත්මක කරන්න. එසේ කරලා මේ පාපතරයන්ට කර්මයෙන් ප්‍රතිඵල එනකම් බලන් ඉන්නේ නැතුව සාධාරණ සමාජයක් වශයෙන් සිවිල් සමාජයක් වශයෙන් අපි ඔවුන්ට දැඩි දඬුවම් පැමිණිය විය යුතුමයි. එමෙ ආමුදුරනේ ඒ වගේම අවසාන අවස්ථාවේ අහන්න තිබෙනවා මට මේ ප්‍රශ්නයක් මේ ආකාරයෙන්. දැන් අපිට පමණක් නෙමෙයි මේ ප්‍රශ්නය තවත් ගොඩක් දෙනෙක්ට පැන නැගිලා තියෙන ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් මේ අහිංසක සුනකයින්ට නැත්තම් මේ පාරේ ඉන්න බාල්ලොන්ට නැත්තම් පූසොන්ට මේ කන්න දෙන්න යනකොට ගොඩක් දෙනෙක්ගේ පැන නැගින ප්‍රශ්නයක් තමයි එහෙම වුණොතින්
ඇයි මේ සත්තුන්ට කන්න දෙන්නේ ඔය කෑමටික ගිහිල්ල බැරිද අසරන මිනිස්සුන්ට දෙන්න පුළුවන් කියලා ඔය කරන්නේ වියදමක් ඔය කරන නාස්තියක් ඇයි සත්තුගන් හිතේ දෙන්නේ අර මිනිස්සු අසරණලා ඉන්නවා මෙවැනි ආකාරයේ දේවල් අපිටත් අහන්න දැකලා තියෙනවා අපි පෞද්ගලිකව ඊට පස්සේ තව ගොඩක් පිරිසකට අහන්න දැකලා තියෙනවා මේ ආකාරයේ දෙන පණිවිඩයක් දෙන්න ඔව් පුළුවන් සමහරව එහෙම වහන්සේ තරක කරන බව ඇත්ත. බොහෝ විට ඒ ඇත්ත හිතාගෙන ඉන්නේ ලෝක ජීවත් වෙන්න ඕන අපි විතරයි මිනිස්සුયો පමණයි මිනිස්යන්ටයි මේ ජීවිතේ මිනිස්යන්ටයි පමණයි ජීවිතේ වැදගත් වෙන්නේ මිනිස්යන්ට පමණයි මේ පරිසරයේ අයිතිය තියෙන්නේ කියන මෝඩ මිත්‍යා දෘෂ්ටික මතය. නමුත් මේ මතය සෑම ශිෂ්ටාචාරවත් සමාජයකින්ම ප්‍රතික්ෂේප කරනවා. ආගම පැත්තකින් තියන්න මහත්මා ගාන්ධිතුමා ලස්සන කතාවක් කිව්වා. ඒ තමයි මේ සමාජයේ ශිෂ්ටාචාරවත් බව මනින ප්‍රධානතම ලක්ෂණය තමයි ඔබ සතුන්ට සලකන විදිය කියලා. ඇතම සතුන් කියන්නේ අපේ බාල සහෝදර පිරිසක්. සතුන් කියන්නේ ඔවුන්ට අනන්ත අප්‍රමාණ අසාධාරණකම් වෙද්දී හඬ නගන්න බැරි පිරිසක්. විශේෂයෙන්ම බලලා වගේ සතුන් මේ මනුෂ්‍ය සමාජයට ආරෝපණය වෙච්ච ආදේශ වෙච්ච ආගම වෙච්ච පිරිසක්. ඇත්තෙම ඒ සතුන් මනුෂ්‍ය සමාජයට හුරු පුරුදු වෙලා තියෙනවාද මනුස්සයෙන්ගෙමයි යැපෙන්නේ. අනිත් සතුන්ටත් වඩා බලලා මනුෂ්‍යයා සමග මිත්‍රත්වයක් ඇති කරගෙන තියෙන පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් මිනිසුන්ගෙන්මයි යැපෙන්නේ. විශේෂයෙන්ම පහුගිය කාලේ මේ කොරෝනා උවදුර හා සම්බන්ධ ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ මේ සතුන් තමයි බරපතල ලෙස අසාධාරණයටපත් උනේ අසහනයටපත් උනේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඇයි මේක මිනිසුන්ට නොදී බල්ලන්ට කැම දෙන්නේ කියලා. ඉතින් ප්‍රශ්නේ මේකයි. මිනිස්සු දන්නවා අපි මේ මොන දීලා ඉන්න තත්වයට හේතුව. මිනිස්සු දන්නවා. එතකොට Tamanට බඩගිනි නම් ඉල්ලන්න ක්‍රමය ඔවුන් දන්නවා. ටෙලිෆෝන් කරන්න ක්‍රමය දන්නවා. කාගෙන් හරි ඉල්ල ගන්න ක්‍රමයක් දන්නවා. අනිත් පැත්තෙන් රජයෙන් උදව්වක් ලබා ගන්න ක්‍රමයක් දන්නවා. මේ ලෝකේ අපි දන්නා පරිදි මේ යුගයේ විශේෂයෙන්ම බඩගින්නේ කිසිම මිනිසෙක් මැරෙලා නැහැ. මොකද මිනිස්සු දන්නවා මොකද්ද මේ වෙන්නේ මොකද්ද මේ හේතුව අපට ආධාර උදව් අවශ්‍ය නම් ඉල්ල ගන්න ක්‍රමය දන්නවා. ඒකත් නොදන්න මෝඩේ කමාරු වෙනකොට අපිට කරන්න දෙයක් නැහැ. ඇත්තටම ක්‍රමය දන්නවනේ. Tamanට අමාරු නම් අල්ලපු ගෙදර කෙනෙකුට අඩු බගන් ටෙලිෆෝන් කෝල් එකෙන් කිසි කලෙක මේ රටේ මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ නැහැ. ඒ තරම් දුෂ්ට සමාජයක් නෑ මෙතන මේ. ඒ එක්කම බල්ලෝ බලන්න. උන් දන්නවද මේ වෙච්ච සිද්ධිය? උන් දන්නවද කොරෝනා සිද්ධිය? උන් දන්නවද මේ ඇඳිරි නීතිය පිළිබඳ සිද්ධිය? උන් දන්නේ නැහනේ. උන් දන්නේ ආහාරයක් ලබා ගන්න. වෙනදා කඩපොලේ පාසලේ කාර්යාලේ මිනිස්සුන්ට hina වෙලා පස්සෙන් ගිහිල්ලා යාතිකා කරලා ලබාගත් ආහාර ටික උන්ට නැති වෙනකොට එතකොට උන්ට කියන්න වෙන කෙනෙක් නැහැ. අනන්තවත් මේ යුගයේ බල්ලෝ බලල්ලු මැරුණක් කෑම නැතුව. ඒක අපේ ශිෂ්ටාචාරවත් සමාජයට බරපතල නින්දාවක්. ඒ නිසා විශේෂයෙන්ම Justice for Animal සංවිධානය වැනි සංවිධාන සත්ව කරුණාව දක්වන පුජ්‍යලයෝ මං හිතන්නේ දහස් ගාණෙන් ඉදිරිපත් වුණා. අපි අපේ පොලිසිය බලධාරී මහතුරුන්ට කතා කරලා අපි ඇඳිරි නීති බලපත්‍ර පවා අරගෙන තියෙනවා 100 ගණනක් කරුණු දක්වලා මේ අහිංසක සතුන්ට කැම දෙන්න. ඇත්තෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේ උදව් උපකාර කළ පොලිසියේ මහත්තුරුන්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. බලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. දහස් ගණනින් ඉදිරිපත් වුණු අපේ සත්වහිතකාමී පින්වතුන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබ ඔබේ පරිසරය තුල සතුන් බඩගින්නේ මිය යන්නට නොදී කරන ලද උදාර සත්කාරය මේක තමයි මනුෂ්‍යත්වයේ ඉහළම ඵලය. කරුණාව මෛත්‍රිය අවශ්‍ය වෙලාවේදී අපි සතුන් වෙනුවෙන් මේ කරුණා මෛත්‍රිය යොමු කළා. මෙන්න අපේ ශිෂ්ටාචාරවත්කම ලෝකෙටම පළ කළා. මම හිතනවා ලෝකෙ කිසිම රටක නැති ආකාරයෙන් අපි මේ උදාර සේවාව සතුන් වෙනුවෙන් කළා. අපි ඒ ගැන සතුටු වෙනවා. අනිවාර්යයෙන්ම හැමදේම වගේම අවසාන වශයෙන් මට තවත් මේම දෙයක් අහන්න හිතෙනවා. මේ දැන් කොරෝනා වසංගතයත් එක්ක පොලිසියට ශ්‍රී ලංකා පොලිසියට ලොකු ගෞරවයක් මේ වෙද්දි ජනතාවගේ හිත් තුළ පැවිලා තියෙනවා හැදිලා තියෙනවා. නමුත් මේ පෙරේදා වෙච්ච නැත්තම් වෙසක් පොය දවසේදී සිදුවෙච්ච මේ මිලේච්ඡ ක්‍රියාවත් එක්ක ඒ පොලිස් නිලධාරියාට යම්කිසි ආකාරයකින් එක සමාජයේ මතයක් තියෙනවා පොලිසිය විසින් ඒ පොලිස් නිලධාරියාට සහාය දැක්වීමක් සිදු වුවාද කියන කාරණය සම්බන්ධයෙන්. එතකොට මේ පොලිසියට මේ හැදිලා තියෙන ගෞරවය මේ මොහොතේ යම්තාක් ආකාරයකට හානියකට පත්වීමක් සිදුවීමට පුළුවන්. එතකොට මේ හානිය
කොහොමද අවම කරගන්නේ කොහොමද? අවම කරගන්න කොහොමද සහ ඔබ වහන්සේ සංඝයා රත්න සංඝයා වහන්සේලා වශයෙන් මේ පනත මේ නව පනත වෙනුවෙන් සටන් කිරීම කොහොමද දකින්නේ? මේ වෙලාවේ අපි දන්න දේ කොරෝනා වෛරසයට සම්බන්ධ පරිසරයේදී ජනතාවට මොනතරම් සේවයක් වෙනවද මේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය සේවා අංශ, වෛද්‍යවරුන් ප්‍රදාන කොට ඇති නිලධාරී පිරිස්, මහලේකම්තුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, ග්‍රාම නිලධාරීතුමාලා, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ හැම දෙනාගේම උපරිම උත්සාහයේ කැපවීම නිසා අද මහත් ජනතා සේවාවක් සිදු වෙලා තියෙනවා. අපේ රට මේ ආකාරයෙන් පාලනයක් කරගන්න, අනතුරු පාලනය කරගන්න පුළුවන් උනේ පොලිසිය වැනි උදාර මිනිසුන්ගේ කැපවීම නිසා. ඇත්තෙන්ම අපි කියනවා අජිත් රෝහණ මහත්මයා වැනි පොලිස් නිලධාරීන් එතෙන්දී බොහොම කැපී පෙනුණා. අපි මේ වෙලාවේ පොලිස්පතිතුමාට කියනවා ඔබ උපයාගත් කිරි කලයට ගොම බිඳුවක් වැටෙන්න ඉඩ දෙන්න එපා. ඔබ උපයාගත්ත කීර්තිනාමේ ගෞරවයේ නැමැති කිරි කලයට ගොම වට්ටන්න ඉඩ දෙන්න එපා දුෂ්ට පාපතරයින්ට. මෙන්න මේ විශ්‍රාමික පොලිස් නිලධාරියා ගොම බිඳුවක් දාන්න උත්සාහ ගන්නවා පොලිසියට. වහාම මේක තේරුම් ගන්න. පොලිසිය උත්සාහ ගන්නවා නම් තමන්ගේ කමට, තමන්ගේ පොලිසිය සම්බන්ධයට මේ පාපතරය නිදහස් කරන්න, ඒක ඇත්තෙන්ම සමස්ත පොලිසියටම කරන බරපතල නින්දාසහගත ක්‍රියාවක්, බරපතල අපහාසාත්මක ක්‍රියාවක් කියන බව අපි පොලිසියේ බලධාරී පින්වතුන්ට මතක් කරන්න කැමතියි. ඒකම අපි උත්සාහ ගමු යලිත් මා කලින් මතක් කළාසේම ගරු ජනාධිපතිතුමන් ඉදිරියේදී රැස්වන පාර්ලිමේන්තුවේ පළවෙනි කාරණය විය යුත්තේ සත්ව සුබ සාධන පනත සම්මත කිරීමයි කියන බව මේ රටේ සියලුම බුද්ධිමත් ඇත්තන්ගේ ඔළුවට වැටෙන්න ඕන. ඒ වගේම මනුෂ්‍යත්වයේ අගය කරන, ශිෂ්ටාචාරය අගය කරන සෑම දේශපාලන පක්ෂයකම නායකත්වය මේකට කැපවිය යුතුමයි. අපි ඉල්ල හිටිනවා ඊළඟට පාර්ලිමේන්තුව රැස් වුණාම එහිදී කළ යුතු පළවෙනි පින්කම විශේෂයෙන්ම කොරෝනා වෛරස උවදුරින් පීඩාවටපත් වෙන හැම දෙනාටමත් අනාගතයේ එසේ නොවේවා කියන ප්‍රාර්ථනාවත් මුල් කරගෙන අප හැම දෙනාම දොහොත් මුදුන් දී අනුමෝදන්ව අනුමත කළ යුතු පළවෙනි මහා පින්කම තමයි සත්ව සුබ සාධන පනත සම්මත කිරීම. එසේ වුවහොත් මෙවදු ඛේද වාචක අපට අහන්න ලැබෙන එකක් නෑ. පාපතරයන්ට කර්ම විපාකයට මෙහයින් රාජ්‍ය නීතිය යටතේ දඬුවම් කිරීම මගින් ඒක ආදර්ශයකට යනවා. මේ වගේ ක්‍රූරතර මිනිසුන් සමාජයේ ඉදිරියේදී බිහි නොවන්නට හේතුවක් වේවි. අපි අපේ ප්‍රාර්ථනාව ඉදිරිපත් කරනවා සත්ව සුබ සාධන පනත හැකි ඉක්මනින් සම්මත කිරීමට එදිතරව ඉදිරියට එමු, ක්‍රියාත්මක වෙමු, අදාළ ඇත්තන්ට කරුණු දක්වමු. හැමදෙනාටම යහපත සැලසෙන්නේ ඒ ආකාරයෙන්. නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා ඕමල්පේ සෝබිත හාමුදුරන්ට මේ අවස්ථාවේදී පෙට්ටෝක් එකත් එක්ක එකතු වුණාට මේ අහිංසක ජීවිත අහිංසකින්ගේ යුක්තිය වෙනුවෙන් කරන සටන වෙනුවෙන් ඔබ වහන්සේගේ මේ වචන ඇත්තටම හයියක්. මේ අපිත් හිතන්නේ අලුත් පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වේවි කියලා. ඉතින් ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. තෙරුවන් සරණයි. මේගමුවේ වෙච්ච සුනකයාගේ සිදුවෙච්ච වෙඩි තැබීමේ ඝාතනය සම්බන්ධයෙන් අපි අදහස් දක්වන්න, අපිත් සමග පෙට්ටෝක් සමග අදහස් දක්වන්න එකතු වුණා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාමින්ද ජයවර්ධන. අයිබෝන් අශාන්. අයිබෝන්. ඉතින් මේ වෙද්දී මන්ත්‍රීතුමා දැන් මේක රටේ පොඩි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නීතියෙන් දඬුවම් දුන්නේ නැත්නම් අදාළ හිටපු පොලිස් නිලධාරියාට Facebook එකෙන් හරි සමාජ මාධ්‍ය ඔස්සේ හරි දඬුවම් දෙන්න කියලා මේ වෙද්දි කැම්පේන් එකක් යනවා. ඔබතුමා කොහොමද මේක දකින්නේ? අශාන්, ප්‍රථමයෙන්ම මම සමාභාජනය කර සිටිනවා මේ අවස්ථාවේදී මම මගේ වාහනේ යන ගමන් කතා කරන්නේ ඔබට. ඒ වගේම ඊටම සෝචනීය තත්ත්වයක්. විශේෂයෙන්ම මේ රටේ අපි දන්නවා ඊටමත් මේ අපේ තියෙන මනුෂ්‍යත්වය, ඒ වගේම අපේ තියෙන සතුන්ට තියෙන ආදරය තුල මෙවැනි දෙයක් සිදුවීම ඉතාම ශෝචනීය කරුණක් බවට පත් වෙනවා. ඊට හා සමගාමීව විශේෂයෙන්ම
සතා සිව්පාවට ආදරය කරන්න, ගස් කොළන් වලට ආදරය කරන්න අපිට පොඩි කාලේ ඉඳන් කියලා දුන්න සමාජයක අපි ජීවත් වෙනකොට මේ ආකාරයෙන් තිරිසන්ට සලකනවා කියන එක අපි බොහොම කනගාටුවට ලක් වෙන්නට ඕන කාරණයක්. මොකද සත්තු කියන්නේ අපි වගේම හැඟීම්, දැනීම්, තේරීම් තියෙන මේ මහ පොළොවත් එක්ක ජීවත් වෙන ජීවීන් කොට්ටාසයක්. එතකොට විශේෂයෙන්ම ඒ සත්වයා මේ බල්ලෙක්ද එහෙම නැත්නම් පූසෙක්ද අලියෙක්ද කියලා අපි ලඝු කරන්නේ නැතුව මනුස්සයෙක්ද කියලා ලඝු කරන්නේ නැතුව අපි සලකන්නට අවශ්‍යයි කියන කාරණේ පැහැදිලිව කියනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ මීගමුව ප්‍රදේශයේ සිදුවෙච්ච දෙවැනි ඉතාමත් භයංකාර මේ සත්ව හිංසනය හැටියට මම මේක දකිනවා. විශේෂයෙන්ම මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට, දේශපාලඥයෙක් හැටියට, වෛද්‍යවරයෙක් හැටියට, සතා සිව්පාවට ආදරය කරන පුද්ගලයෙක් හැටියටත් මේ සිද්ධිය අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම මට මතක් වෙනවා චාලිගේ සිද්ධිය. ඒ අහිංසක සුනකයා ගිනි තියලා කූඩුව තුල ඝාතනයට ලක් වුණා. අපි මේ අවස්ථාවේදී මහා පාරට බැස්සා, කෑකෝ ගැහුවා, සාධාරණ යුක්තිය වෙනුවෙන් සටන් කළා. නමුත් අපිට ඒ සාධාරණත්වය ඉෂ්ට වුණේ නැහැ. චාලිට බලාපොරොත්තු වෙච්ච සාධාරණත්වය ඉෂ්ට වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ සුනකයාටත් ඒ ඉරණම සිද්ධ වුණේ. විශේෂයෙන්ම අපි දන්නවා සත්තුන්ට මිනිහා හැටියට අපි වගේ හිතලා මතලා කටයුතු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ අයගේ අතින් වැරදි වෙන්න පුළුවන්. අපි මිනිස්සු හැටියට අපිට හිතන්න, කල්පනා කරන්න ඥානය, ශක්තිය තියෙද්දි, අධ්‍යාපනය තියෙද්දි අපි මොනතරම් අශීලාචාර ලෙස මිනිස්සු හැසිරෙනවද කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. ඉතින් මම දන්නේ නැහැ මේ සත්වයාව මරන්න අවශ්‍ය කරන චේතනාව මේ පුද්ගලයාට ආවේ කොහොමද කියන එක පිළිබඳව. හැබැයි අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල අපි පැහැදිලිව කිව්වා මේ රටේ සත්ව හිංසනය පිළිබඳව පනත ස්ථාපිත කරන්න කියන කාරණේ. ඒ වගේම අපි ඒකට සටන් කළා. නමුත් බහුතරයක් මැති ඇමතිවරු ඒකට උර දුන්නේ නැහැ, කර දුන්නේ නැහැ, ඒකට මැදිහත් උනේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ සතා සිව්පාව කොයිතරම් මේ භාවිතා කරනවද ආර්ථික වශයෙන්. විශේෂයෙන්ම අලි භාවිතා කරනවා ටුවරිසම් වලට. ඒ වගේම අපි බෞද්ධ රටක්, අපි විශේෂයෙන්ම සතා සිව්පාවට ආදරය කරන රටක්. මේ ලෝකය බිහි වෙලා තියෙන්නේ, මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ නිර්මාණය කිරීමටයි. ඉතින් අපේ උවමනාවන් වලට, අපේ අවශ්‍යතාවයන් වලට අපි අපේ ගසකොළ ඒ වගේම සතා සිව්පාවන් නැතිනාස්ති කරනවා නම් අපේ විනාශයත් වැඩි කාලෙක නැහැයි කියන එක අපිට පැහැදිලිව දකින්න පුළුවන්. මම දැක්කා මීට සති දෙක තුන තාමත් ලස්සන දිවියෙක් මේ මඩකට හවුවෙලා ඒ දිවියගේ ජීවිතය අහිමි වෙනවා. ඉතින් ඊටාම් කනගාටු සෝචනීය තත්ත්වයක්. කැලෑ කපලා ගම්මාන ඇති කරනවා. ඒ ගම්මාන වලට එන අලි වැටවල් බැඳලා අලි ඩොන් එහෙම නැත්නම් එයාගේ කෑම වලට වස දාලා, හක්ක පටස් දාලා මේ අය මේ සත්තු විඳවලා මැරෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කතා කරලා ඉතින් පහුගිය ආණ්ඩු කාලේදීත් විශේෂයෙන්ම දැන් මේ සත්ත්ව පනතක් ගේන්න කියලා කටයුතු කරද්දී ඇයි බහුතරයක් කැමති වෙන්නේ නැත්තේ සත්ත්ව පනතක් ගේන්න? මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? ඒක මට හිතා ගන්න හරි අමාරුයි. වර්තමාන ඇමතිවරයාගේ මේ ප්‍රශ්නේ ඇහුවම මං හිතන්නේ එතුමා දීලා තිබුණු උත්තරේ පිළිබඳවත් අපිට විවේචනය තියෙනවා. ඒ වගේම ඒ උත්තරේ පිළිබඳව සැහැීමකටපත් වෙන්න බෑ. මේකට අදාළ ඇමතිවරයා මේ පිළිබඳව මේ දක්වන අදහස් ඒ ආකාරයේ මතයක් නම් අපිට හිතා ගන්න පුළුවන් මේකට අදාළ නොවන මැති ඇමතිවරු සහ දේශපාලන ප්‍රවාහයේ ඉන්න කණ්ඩායම් වල අදහස කොයි ආකාරයේද කියන එක පිළිබඳව. මේක අපිට තියෙන වගකීමක්. අපි මං හිතන්නේ රට තුල මතවාදයක් සෑදිය යුතුයි. විශේෂයෙන්ම මේ සත්ව පනත ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා මේ සත්තුන්ට මේ අපේ රටට ආවේනික වෙච්ච සත්තු ඉන්නවා. මේ සත්තු මේ ලෝකෙට වටින සම්පතක්. මේ සත්තු ටික නැති වුණොත් එහෙම මං හිතන්නේ අනාගතයේදී අපේ දරුවන්ට පින්තූර වලින් තමයි මේ සත්තු දකින්න වෙන්නේ. විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම සතා සිව්පාවන් ගත්තාම මේ රටේ ජනතාවත් එක්ක ඉතිහාසයේ පුරා එකට වෙලිලා ජීවත් වෙච්ච පරිසරයක් තිබුණා. අපි දැක්කා මේක මේ සම්බන්ධතාවය පොඩ
ජනතාව තුලින් ඈත් වෙන්න යම් මානසිකත්වයන් වල සිටින පිරිස්ගේ ක්‍රියාකලාපයත් එක්ක මේක ඈත් වෙන්න පටන් ගත්තා. අපි දැක්ක Facebook එකට සමහර අය දැම්ම සත්තු මරලා ඒ අය දඩයන් කරපු පින්තූර දැම්ම ඒවට මේ කමෙන්ට් දාපු කට්ටිය හිටියා. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ යම් කිසි ආකාරයේ මතවාදයක් රට තුල ගොඩනගන්න හදනවා, සමාජය තුල ගොඩනගන්න හදනවා. මේ සතා සිව්පාවා කියන කාරණේදී වැදගත් භාවයක් ඒ අයට ඒ අයගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමේ තත්ත්වයක් යම් ආකාරයෙන් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඉතින් ඒක නිසා සතා සිව්පාවට ආදරය කරන ඔබ වගේ තරුණයන් සහ මේ රටේ බහුතරයක් වෙච්ච පිරිස් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. මේක රජය විසින් නොකලත් අපි රජයට බල කරන්න ඕනේ. මේ පිළිබඳව අපි සටන් කරන්න ඕනේ. මේ පිළිබඳව අපි පාරට බහින්න ඕනේ. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අපගේ තියෙන ඕමනාව මේකට තියෙන අවශ්‍යතාවය පිළිබඳව හැඟෙන්න දැනෙන්න කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ ඔබ ගන්නා වූ විශේෂයෙන් මේ පෙට් ටෝක් වැඩසටහනේ ඔබ ගන්නා වූ ක්‍රියාදාමය ඒක එක්තරා අධියරක් හැටියට මම දකිනවා. මම ඒක අගය කරනවා. ඔබ ගන්නා මහන්සිය විශේෂයෙන් ඔබේ කාලය, ශ්‍රමය, ධනය වැය කරලා මේ අහිංසක සතුන් වෙනුවෙන් විශේෂයෙන් මේ සිව්පාවන්ට හඬක් නැහැ. මේ සිව්පාවන්ට කතා කරන්න බෑ. ඒ අයට අපිට වගේ හැඟීම් දැනීම් තිබුණට අපිට වගේ මේ අපිටත් වඩා හොඳ මනුස්සත්වයට එහා ගිය qualities ඒ අයට තිබුණට ඒ අයට කතා කරන්න බෑ. ඒ අයට උද්ඝෝෂණය කරන්න බෑ. ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අයට පෙනී හිටින්න බෑ. හැබැයි ඒක අපිට කරන්න පුළුවන්. අපිට ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. ඒක නිසා මං හිතන්නේ ඔබ ගන්නා වූ මේ ක්‍රියාදාමය අපි මොන දේශපාලන ප්‍රවාහන් වල හිටියත් මේ අවස්ථාවේදී ඔබේ ක්‍රියාදාමය අපි ඉතාමත් අගය කරනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. ඒ වගේම දැන් මේ වෙද්දී අදාළ නීතිමය ඔබතුමා කතා කරන නීතිමය සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් මේ වෙද්දී දැන් මීගමුවේ ඝාතනය කරනු ලැබු සුනකයාට මේ වෙද්දී ඇතම් පිරිස් නැත්තම් සමාජයේ සමහර චෝදනා එල්ල වෙනවා. පොලිස් නිලධාරියෙක් හින්දා හිටපු පොලිස් නිලධාරියෙක් හින්දා පොලිසියේ සමහර උදව් උපකාර ඔහුට ලැබෙනවා කියලා. ඒ හින්දා මේ වෙද්දී සිද්ධිය යම් කිසි ආකාරයකින් යට ගැහිමකට පවා භාජන වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙඩි තියන්න ගත්ත ගිනියවියව පවා මේ වෙද්දී තවමත් තියෙන්නේ ඔහුගේ නිවස. ඒ කියන්නේ ඒවත් පොලිස් භාරයට අරගෙන නැහැ. මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති සම්බන්ධ මේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැති මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබතුමා මොකක්ද දකින්නේ? ඉතාමත් කනගාටුයි. මොකද ඒකට හේතුව තමයි අපිට ගිනි අවයක් දීලා තියෙන්නේ ආත්මාරක්ෂාවට. ඉතින් බල්ලෙක්ගෙන් මේ වෙන්න පුළුවන් අගතිය ජීවිතයකට මේ හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් මේක තේරුම් ගන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන. මේ වෙඩි තිබ්බේ බල්ලෙකුටද මිනිහෙක්ටද කියන්නේ නැතුව මේ ජීවිතයක් නැති වුණේ. මේ ජීවිතයක් නැති කරන්න අපි කාටවත් අයිතියක් නැහැ. ඒක හැම ආගමකම කියනවා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම බෞද්ධ රටක ඒක පැහැදිලිවම මේ පන්සිල් පද 5 ගත්තා. හරි? කුරා කූඹියකටවත් හානි කරන්න. ඒ අපේ ආගම් වල කතෝලික ආගමේ මම එතකොට අපිට කියන්නේ නැහැ. ඉතින් ඒක පවක්. ඒක වැරදි. ඉතින් ඒක නිසා පැහැදිලිව මේ සතෙක්ද මිනිහෙක්ද ඝාතනය කරේ මරණයට පත් කරේ කියන එක බලන්නේ නැතුව අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා උස් මහත් පන්ති ભેද බලන්නේ නැතුව ඒ අය කෙනාගේ තරාතිරම බලන්නේ නැතුව ඒ කෙනාට දඩුවම් දිය යුතුයි. තවත් කෙනෙකුට මෙවැනි අපරාධයක් කිරීමේ චේතනාවක් හිතට හැඟෙන්නේ නැති වෙන ආකාරය. මොකද දැන් තව කෙනෙකුට හිතන්න පුළුවන් මට මේ පාරේ ඉන්න බල්ලෙක්ව හප්පගෙන යට කරගෙන යන්න පුළුවන්. මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. මම නිදොස් කොට මේ නිදහස් වෙන පුද්ගලෙක් කියලා එහෙම හිතන්න පුළුවන් යම් කෙනෙකුට. ඉතින් එහෙම තත්ත්වයක් ඇති නොවන ආකාරයේ කටයුතු කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට තියෙන වගකීමක්. එහෙම නොවුනොත් ඒක ලොකු ප්‍රශ්නයක් රටේ සමස්ත ජනතාවටම. මොකද ඒකට හේතුව තමයි අපේ කුඩා දරුවන්. මේවා බලාගෙන ඉන්නවා. අද ජනමාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ මේවා බලාගෙන ඉන්නවා. ඒ අයටත් හිතෙන්න පුළුවන් එයාට වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන්. අපි ආදර්ශමත් සමාජයක් ගොඩනගන්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඒක පොලිසියට, දේශපාලඥයන්ට, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට අපි සියලු දෙනාටම තියෙන වගකීමක්. ඉතින් ඒක නිසා මම විශ්වාස කරන්නේ මේ දේ ක්‍රියාත්මක විය යුතුයි. ඒකට අවශ්‍ය කරන සහයෝගය අපි ලබා දෙන්න කටයුතු කරනවා. වහාම අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම වර්තමාන ඇමතිවරයාගෙන් ආණ්ඩුවේ මේ සත්ව හිංසනය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කරන නීති රාමුව සකස් කරන්න, ඒ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන්න, පාර්ලිමේන්තුව තුල විපක්ෂය වුණත් අපේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට අපි සැදී පැහැදී ඉන්නවා කටයුතු කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. අපි දන්නවා සත්තුන්ට නැත්නම් සුරතලුන්ට ආදරය කරන චරිතයක් වශයෙන් ඔබතුමා පක්ෂ හෝ විපක්ෂ හෝ අපි දන්නවා තවත් ඒවා චරිත ඉන්නවා කියලා. ඉතින් එවැනි චරිත තමයි අවශ්‍ය වන්නේ මේ සත්තුන්ගේ මේ අහිංසකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට මේ දරන උත්සාහය පිළිබඳව ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා පෙට්ටෝක් වශයෙන්. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා පෙට්ටෝක් වැඩසටහනට සහ ඔබට. විශේෂයෙන්ම මේ අහිංසක සතුන් හඬක් නැති සතුන් වෙනුවෙන් හඬක් නගලා ඔබේ යුතුයකම ඔබේ වගකීම රට වෙනුවෙනුත් ජාතිය වෙනුවෙනුත් රටේ අනාගතය වෙනුවෙනුත් ලෝකය වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුබ පතනවා. බොහොම ස්තුතියි. right අයබෝවන්. අද දවසේදී අපි මේ පසුගිය වෙසක් පොය දිනේ නැත්තම් මීට දවස් කීපයකට කලින් තිබුණු වෙසක් පොය දවසේදී මීගමුවේදී නැවත වතාවක් බල්ලෙක්ව ඝාතනය කරනු ලැබුවා. හිටපු පොලිස්ධාරියෙක් විසින් මේ වෙද්දී සම්බන්ධව සියලුම තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ වුණා. ඉතින් පෙට්ටෝක් අපි හිතුවා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරගන්න. අදහස් සංක කරුණරත්න එකතු වෙනවා අපත් සමග නීතිඥ සංක කරුණරත්න මේ පස්සේ අපි සමග එකතු වෙනවා ශිවන්ත ඇල්ල ෆවුන්ඩේෂන් එකේ අයබෝන් සීලුම දෙනාට අද දවසේදී පෙට්ටෝක් අයබෝන් ශිවන්තී අපි මුලින්ම මේ ප්‍රශ්නේ ගේන්න කැමතියි. මොකද මේ අපි දැක්කා මේ දවස් කීපය තුළ ඒ වගේම මේ පහුගිය කාල සීමාව තුළ මේ සුනකීන්ට හිරිහැර කරපු සුනකීන් මරා අදම්පු හති මරදවය මේ සිද්ධීන් එක්ක අපි දැක්කේ ඔයාව තමයි ගොඩක් වෙලාවට. ඇයි මේ කවුරුත් නැතුව ඔයා විතරක් එන්නේ? මොකක්ද තියෙන හේතුව? ඇත්තටම මොකද මම ගොඩක් සතුන්ගේ නීතිය පැත්තෙන් නීතිය කියන ඇනිමල් ඇක්ට් එක ලංකාවේ සම්මත කරන්න අපි හැම දෙයක්ම කරනවා. මොකද අපි හඬක් නැගුවේ නැත්තම් ඒ සතුන්ට කිසිම කෙනෙක් හඬක් නගන්න නැහැ. ඉතින් ගොඩාක් කරදර මැද්දේ රෙස්කියුස් කරන අතරේ අනිත් හැම දෙයක්ම කරන අතරේ මේ දේවල් වලට අපි මූලිකත්වය දෙනවා සත්ත්ව හිංසා වෙනුවෙන්. right අපි නීතිඥ සංකගේ දෙසට අවධානය යොමු කරොත් දැන් අපි දැක්කා මේ සුනකීන්ට ගණනාවක් පහුගිය දවස් 2018 ඉඳන්ම චාලිගේ සිද්ධිය ඉඳන්ම ඒක තමයි ගොඩක් දෙනෙක්ගේ ඇස්සරපු කතා වුණේ. ඊට පස්සේ ඉඳන්ම ගොඩාක් සිද්ධීන් අපිට වාර්තා වෙනවා. දැන් අපිට මේ පෙරේද සිද්ධිය දැක්කොත් එහෙම මීගමු සිද්ධිය ඒ බල්ලට වෙඩි තබලා ඝාතනය කරපු සිද්ධියේදී සැකකරුවව හිටපු පොලිස් නිලධාරියා මේ වෙද්දී ඉන්නේ නීදැල්ලේ. ඇයි මේ ලංකාවේ නීතිය මෙච්චරම දුර්වල වෙලාද? ඔබ නීති විශාරදයෙක් වශයෙන් කොහොමද ඒක දකින්නේ? හරි, අපි එම ප්‍රශ්නයට උත්තරය දෙන්න මේ ඇප පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඇප දෙනවා කියන්නේ ඒ පුද්ගලයා එම අපරාධය නොකලා කියන අර්ථය නෙමෙයි ඒකෙන් දෙන්නේ. දැන් අපේ නීතියේ ඕනම පුද්ගලයෙකුට තියෙනවා ආරක්ෂාවක් තමුන්ව innocent until proven guilty කියලා concept එකක් අපි හැමෝම අහලා ඇති. ඉතින් එම නිසා අපි හැමෝටම තියෙන අයිතියක් තමයි මේ අපේ constitution එකෙන්ම අපිට අපිව හිර කරලා තියන්න බෑ අපි යම්කිසි වරදක් කරා කියලා ඔප්පු වෙනකම්. ඉතින් ඇප කියන දේ දෙන්නේ යම්කිසි සැකකරුවෙකුට. එයා තාම සැකකරුවෙක් නිසා සැකකරුවෙකුට සැකකරු පලායයි හෝ නැත්තම් තියෙන සාක්ෂි එවිඩන්ස් ඩිස්ට්‍රොයි කරයි හරි නැත්තම් සාක්ෂි දෙන්න ඉන්න කට්ටියව බය කරයි හරි ඒගොල්ලන්ට හානියක් කරයි කියන එම කාරණා තුන ගැන සැකයක් නැත්තම් එම පුද්ගලයා ගැන අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත්වරයා ඔහුව ඇප මත නිදහස් කළ යුතුයි. ඒකට ඇප කොන්දේසි දෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීර ඇප, ඒ වගේ මුදල් ඇප
කියලා එක දිගට විවිධාකාරයේ ඇප වර්ග තියෙනවා. නමුත් ඇප දුන්නා කියලා එයා ඒකෙන් නිදහස් වෙන්නේ නැහැ. එයා නඩුවේ යන කාලයට රිමාන්ඩ් එකේ ඉන්න ඇති එක විතරයි වෙන්නේ. දැන් අපිට හිතෙනවා නම් එයා කවදා හරි පැනලා කියලා එයාට ඇප ලබා දෙන්නේ නැහැ. ඒක තමයි ඇප පිළිබඳව තියෙන පොඩි පැහැදිලි කිරීම. මොකද අපේ සාමාන්‍ය මතයක් තියෙනවා මේ ඇප දුන්නා කියන්නේ මෙයා මේකෙන් නිදහස් වුණා කියලා. ඒක නෙමෙයි ඇත්ත. නඩුව යන කාලය තුලදී තමුන්ව හිර කරලා තියන්න නැති කරන්න තමයි මේ අපිට හැමෝටම තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඉතින් ඒක උල්ලංඝනය කරන්න බෑ. එන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ උතන. එතකොට දැන් මේ දැන් ලංකාවේ දැනට තියෙන නීතියට අනුව රුපියල් 100ක වගේ දඩයකට 1907 අවුරුද්දේ තමයි මා නිවැරදි නම් එය නීතිය නැත්නම් මේ පනත මේ දාලා තියෙන. එතකොට මේ 1907 දී දාපු පනත ඇයි අලුත් වුණේ නැත්නම් සහ මේ වෙද්දි තියෙන රුපියල් 100ක දඩය ඒ සම්බන්ධයෙන් නීති රාමුව කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඔව් අපේ මේ ඔය රුපියල් 100 කියන amount එක තියෙන්නේ cruelty to animals කියන එක. ඒ කියන්නේ සත්ත්ව හිංසනය කියන 1907 සම්මත වෙච්ච පාර්ලිමේන්තු පන්තක්. ඉතින් ඒ කාලේදී රුපියල් 100ක් කියන්නේ ලොකු මුදලක් වුණාට දැන් ඒක ගොඩක් පරණ වෙලා. ඉතින් මෙම ප්‍රශ්නය මේ ඇනිමල් cruelty act එකේ විතරක් නෙමෙයි හුඟක් විවිධාකාර අපේ නීතිවල තියෙන ප්‍රශ්නයක්. මොකද අපේ ව්‍යවස්ථාව නැත්නම් constitution එකට අනුව එහෙම දඩයක් නියමිත කරනවා නම් හුඟක් දුරට වෙන්නේ පාර්ලිමේන්තුවේ පනතකින්. පාර්ලිමේන්තුවේ පනතක් සංශෝධනය කරන්න ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒකට ඉතින් අපි වගේ මේ ශිවන්තිලා වගේ ලොබිස්ලා එකතු වෙලා කරන්න ඕනේ. මොකද අපේ දේශපාලඥයන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ වගේ ටොපික් එකක් පිළිබඳව මේ කතා කරන්න. මොකද ඡන්ද බලන්නේ. ඔව් ඡන්ද හම්බෙන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ අතරේ ගොඩක් දුරට අපේ මේ ව්‍යවස්ථාව අමෙන් කරන එකක් වුණත් සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් තුනෙන් අපේ කට්ටිය කරාට මේ වගේ දෙයකට ඉතින් උනන්දුවක් නැහැ. මොකද ඒක තමයි ඇත්තටම තියෙන ප්‍රශ්නේ. අපේ දේශපාලඥයන්ට මේකට උනන්දුවක් නැහැ. මොකද ඒකෙන් ඒගොල්ලන්ට ඡන්ද ලැබෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ මේ වගේ දේවල් සංශෝධනය වෙලා නැත්තේ. මම එන්න ඔබ ළඟට නැවත වතාවක් ඩොයල්. දැන් ඔබ සත්ත්ව සංවිධානයක් සමග කටයුතු කරනවා. මේ අහිංසක සත්තු වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් වශයෙන් මේ සිද්ධිය ඔබ කොහොමද දකින්නේ? ඒක මට ගොඩක් මේ වෙන පැත්තකින් මට පේනවා. මේ කට්ටියගේ පැත්ත, රටගේ පැත්ත, මේ ලොස්ගේ පැත්ත ඔක්කොම පේනවා. එහෙනම් මේ biggest issue මේකෙන් ඉන්නේ මේ අපේ රට තියෙනවා ගොඩක් කට්ටියට ඒක හරියට තේරෙන්නේ නැහැ මේ අලුත් බිල් එක ඇත්තට ඕනේ කියලා. අපිට තියෙන ප්‍රොසි බිල් එකක් දැන් ඒක 100 years එකට වැඩි මං හිතන්නේ. ඒකෙන් ඒ ප්‍රොටෙක්ට් කරන්න animals ඔක්කොම මේ house owned නැනම් cows, elephants ඒ වගේ පස්සේ මේ house owned elephants එකට එකක් තියෙනවා. එහෙනම් ඒ පාරේ ඉන්න සතුට මොකුත් නැහැ ඒ වගේ. ඒගොල්ලොන්ට මේ අපි වගේ අපි මේ සතුව බලා ගන්න කට්ටියට තමයි හරියට තේරෙන්නේ කොහොම අයි අතට ඕනේ කියලා. ඒ බිල් එක පාස් කරන්න නම් අපි ඕනේ කට්ටියට අරෙස්ට් කරන්න පුළුවන්, කේස් එක ෆයිල් කරන්න පුළුවන්. එහෙනම් මේ කිය විදියට ඒගොල්ලොන් එළියට තමයි එන්නේ. ඒකට legal system එකේ pressure එකක් නැහැ ඒගොල්ලන්ට හරියට. ඒගොල්ලන්ගේ අරෙස්ට් කරලා ඒ අතුලට තියන්න. ඒ ෆයින් එකත් පොඩි වැඩි. මේ ශිවන්ති වගේ කට්ටි ගොඩක් ඕනේ ඇත්තට මේ සද්දේ දාන්න. මේ රට අපිගේ රට විතරක් සද්දේ දාලා මං හිතන්නේ ඒක හරි කරන්න බෑ. මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේ සඳහා ඉදිරිපත් වෙන්න ඕනේ. global level එකට media එක broadcast කරන්න ඕනේ. මම දැක්ලා තියෙනවා මේ elephants එකට මොන හරි වෙනවා නම් ඒක international media එකට දවස් දෙකකට වගේ යනවා. ඊට පස්සේ ඔක්කොම අමතක වෙනවා. මේ චාලිට
මේ චාලිගේ කේස් එකත් දවස් දෙකට පස්සේ ඔක්කොම අමතක වුණා. දැන් මේ දවස්වල ගොඩාක් මේ back to back cases ඒ වගේ වෙනවා. ඒ නිසා තමයි ඒක පේන්නේ. ඒ නිසා අපි ඊට වැඩි මේ ඒ ටොපික් එක මීඩියා එකේ තියාගන්න ඕනි. අපිගේ ගවර්න්මන්ට් එකට ගොඩක් ප්‍රෙෂර් එකක් අපි තමයි දාන්න ඕනි. දාන්න නැත්නම් ඒක හරි වෙන්නේ නැහැ. අපි ඔක්කොම එකතු කරලා තමයි ඒක කරන්න ඕනි. මේ අපි ශිවන්ති ඉන්නවා, මම ඉන්නවා, මේ රටේ ගොඩාක් ඇනිමල් ඇක්ටිවිස්ට් ඉන්නවා. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා සද්දේ දාන්න ඕනි. අපි ඔක්කොම එකතු වෙන්නේ නැත්නම් කවුරුත් අපිගේ සද්දේක ඇහෙන්නේ නැහැ. රයිට්. දැන් ශිවන්ති දැන් පහුගිය දවස්වල මීගමුවේ සිද්ධිය, ඊට පස්සේ මීගමුවේ මේ බල්ලෙක් වෙඩි තියලා මරපු සිද්ධිය වෙසක් පොයේ දවසේ, ඊට පස්සේ මං හිතන්නේ ඔයාලා ආරංචි වෙන්න ඇති එළුවෙක්ගේ බෙල්ල කවුව සිද්ධියක් වෙසක් පොයේ දවසේ, ඊට පස්සේ හක්ක පටස් දීපු සිද්ධිය. මේ සිද්ධි සම්බන්ධයෙන් විශේෂයෙන්ම චාලිගේ සිද්ධියෙන් පස්සෙත් ඔබගේ හඬ විතරයි අපි දැක්කේ ගොඩක් වෙලාවට මේ ටීවී එකේ මාධ්‍යවල, සෝෂල් මීඩියා වල. අපිට හම්බුනේ පෙට්ටෝකේට අපිට හම්බුනේ ඔයා විතරයි. මොකද්ද මේ අනිත් කට්ටිය නැද්ද තව මේ සත්ත්ව සංවිධානයේ ඉන්නවා මේ නැත්තම් සත්ත්වයන් වෙනුවෙන් හඬ නගන සංවිධානයේ ඉන්නවා. ඇයි ඒගොල්ලන්ට කර්ෆියු පාස් එකක් ගැනීම අපහසුතාවක් තියෙනවද නැත්තම් වාඩි විතරද දුන්නේ පොලිසිය? මොකද්ද මේ අත්ත කතාව? ඇත්තටම ආශ් කියන්න හරිම කනගාටුයි. ලංකාවේ සත්ත්ව සංවිධාන බොහොමයක් තිබ්බත් කිසිම එකමුතුකමක් නැහැ ඒ සත්ත්ව සංවිධාන අතරේ. යම් කිසි දෙයක් සත්ත්ව හිංසාවක් වෙනවා නම් යම්කිසි නගරයක ඇත්තටම සේවකෝ ඉතාමත් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. අපි විනාඩියක්වත් ඒ ගැන හිතන්නේ නැහැ. මොකද ඇනිමල් රෙස්කියු සත්ත්ව සංවිධානයක් කියන්නේ ඒ හැම දෙයකටම අපි පෙනී හිඳින්න ඕනි. එහෙම නැත්නම් අපි නිකන් සතෙක්ව අරගෙන බෙහෙත් කරලා ඒක විතරක් නෙවෙයි ඇනිමල් රෙස්කියු කෙනෙක්ගේ මේ පාර්ට් එක වෙන්නේ ඇත්තටම. ශිවන්ත එතකොට දැන් මේ මීගමුවේදී තිබ්බ සිද්ධියේ ඇත්ත සිද්ධිය මොකක්ද? දැන් ඔබ ඒක දුටුවා, ඔබ ඒක පිටිපස්සේ හිටියා, මේක ෆලෝ අප් කරා. මොකද්ද මේ ඇත්ත සිද්ධිය? මොකක්ද උනේ? ඇත්තටම මට උදේ 7යි ගානක් වෙනවා කෝල් එක එනකොට ඒ වෙලාවේ අපි වෙසක් පොයට අපේ සත්තුන්ට පාරින් අයට කන්න දෙන්න මම මගේ වැඩ කරන අයත් එක්ක ඔය හිටියේ. ඉතින් හැම දෙයක්ම දාලා අපි තාමත් ඉක්මනටම එතනට ළඟා වුණා. ඒක උනේ මීගමුවේ පෙරියමුල්ල සෙන් ඇන්තනීස් පාරේ මැක්ස් කියන බල්ලා අවුරුදු 11කට කිට්ටුයි. එයා ගෙදර හදපු සුරතලෙක්. යාර කියලා තිබුණේ ලොකු පුතා කියලා. මම එතනට යනකොටත් සතාව ඇත්තටම සතා මැරිලා ඉවරයි. වෙසක් පොය වගේ දවසක ඉතාමත්ම කනගාටුයි මේ වගේ දෙයක් ඇත්තටම දකින්න ලැබුණු එකත්. ඒ විදිහට සේවකෝ එකෙන් අපි ඒ පැත්ත බලනකොට මම ඇත්තටම ඒක ගැන සර්ප්‍රයිස් වෙන්නේ නැහැ. මේ රටේ මේ දේවල් වෙන එක නවතී කියලා සත්පනත සම්මත වෙනකම් පාර්ලිමේන්තුවේ. එතකොට දැන් ශිවන්ති මේ වෙඩි තියපු පුද්ගලයා හිටපු පොලිස් නිලධාරියෙක්. ඊට පස්සේ ඔහු පාවිච්චි කරපු තුවක්කුව සම්බන්ධයෙන් ඔබට යම්කිසි අදහසක් ඇති? ඇත්තටම ඒක ගැන කතා කරනවා නම් මම එතනට ගිහපු ගමම්ම මම ක්‍රියා කරේ CCTV දර්ශන ගන්න. මොකද එකම එවිඩන්ස් එක ඒක විතරයි අපිට ප්‍රූව් කරන්න තියෙන්නේ. සේවකෝ මේ සම්බන්ධව වැඩ කරනකොට අපි ෆලෝ අප් කරන අපේ මාර්ග වගේක් අපි නීතියත් එක්ක ගොඩක් සම්බන්ධයි ලොයර්ස්ලාත් එක්ක. ඉතින් අපි CCTV ෆුටේජස් ගත්තා ඉස්සරහා ගෙදරින්. පොලිසියෙන් කරන්න කියපු දේවල් උදේ 6 ඉඳලා අපි ගිහිල්ලා තමයි CCTV ෆුටේජස් අරගෙන පොලිසියට දැනුම් දීලා ඒ දේවල් බාර දුන්නේ. ඒකම බල්ලගේ පෝස්ට්මෝටම් එක කරපු වෙලාවේ උණ්ඩයක් තිබුණේ නැහැ බල්ලගේ ඇඟ ඇතුලේ. ඒ වගේම සිද්ධිය වෙච්ච ස්ථානෙත් උණ්ඩයක් හොයාගන්න තිබුණේ නැහැ. ඒක ඉතාමත් සැකසහිතයි. ඒ වගේම ඒගොල්ලෝ කියන්නේ ඒක එයාර් රයිෆල් එකක් කියලා. ඇත්තටම CCTV දර්ශන බැලුවොත් ඒක පේනවා එයාර් රයිෆල් එකක් නෙවෙයි කියලා. මොකද බල්ලට වෙඩි තියලා තියෙන්නේ තාමත් ළඟ ඉඳලා පෝස්ට්මෝටම් එකේ කියන්නේ බල්ලගේ ප්‍රධාන නහරයට වැදිලා කියලා තමයි කියන්නේ. ඒක නිසා ලේ වහනය වෙලා ගොඩක් තියෙනවා. ඒ නිසා බල්ලා මරණයටපත් වුණා. ඉතින් ඒ වගේම මෙතන ගොඩාක් නීතිය පැත්තෙන් දේවල් වෙලා තිබුණෙත් නැහැ. 6-8ක් විතර යනකම් කිසිම කෙනෙක්ව අත්අඩංගුවට අරන් තිබුණේ නැහැ. අතරම
ගිහිල්ලා CCTV දර්ශන දීලා අපි කිව්වා මේක ෆයර් ආම් ඔඩියන්ස් එකේ සෙක්ෂන් නම්බර් 23 24 කියන එකේ මේ සුපරින්ටෙන්ඩන්ට් පොලිස් ක්ලෙමන්ට් ෆර්නෑන්ඩෝ ඇරෙස්ට් කරන්න පුළුවන්. ඒකට කිසිම වොරන්ට් එකක් අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සත්ත්ව පනත යටතේ වගන්තිය 2 ඉකිනුත් මේකට චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම දඬු නීති සංග්‍රහය 411 වගන්තියෙත් මේකට චාර්ජ් කරන්න පුළුවන්. නමුත් ෆයර් ආම් ඔඩියන්ස් එකේ ගොඩක්ම රස්මී කියන්නේ වේට් එක වැඩි. ඒක ගොඩක්ම දරුණුවෙන් යන නිසා. මොකද එකක් මේ වගේ පොලිස් රිටයර් වෙච්ච පොලිස් නිලධාරියෙක් කොහොමද තුවක්කුවක් ළඟ තියාගන්නේ කිසිම බලපත්‍රයක් නැතුව. ඒ වගේ මේක එයාර් රයිෆල් එකක් නම් මිනිස්සෙක්ට අවශ්‍යතාවයක් නැහැ ලයිසන් එකක් ළඟ තියාගන්න. මොකද එයාර් රයිෆල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒකත් සත්ත්ව ගොවි පළවල් වල ඉන්න අයට පමණයි. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් අපි දැක්කා. නීතිය පැත්තෙන් වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි ඒ දේවල් දැන් අවශ්‍ය දේවල් කරගෙන යනවා. ඔක්කොම තියෙන සාක්ෂිත් එක්ක මේ සම්බන්ධව. ඒකම අපිට තිබුණු ලොකුම සැකය ඇයි ඒ තුවක්කුව නඩු භාණ්ඩයක් විදියට අත්අඩංගුවට ගත්තේ නැත්තේ තව වෙනතුරු. ඔව් ශ්‍රීමන්තේ මම ඒ ප්‍රශ්නයත් එක්ක සංකගේ දෙසට හැරෙනවා. දැන් ඔබ නීතිඥයෙක් වශයෙන් මේ වෙද්දී දැන් පැනනගල තියෙන ප්‍රශ්න තමයි මේ වගන්ති තියෙන 23 වෙනි 24 වෙනි වගන්ති යටතේ ඊට පස්සේ තියෙනවා ගිනිඅවියක් ළඟ තබා ගැනීම පිළිබඳව තියෙන වගන්ති යටතේ ඒ වැරදිවට අත්අඩංගුවට ගත්තේ නැත්තේ හිටපු පොලිස් නිලධාරියෙක් ඉන්නද නැත්නම් පොලිස් නිලධාරියෙක් ගාව ඕනම අවස්ථාවකදී ගිනිඅවියක් තියෙන්න පුළුවන්ද බලපත්‍ර නැතුව ගිනිඅවියක් තියෙන්න පුළුවන්ද? අපි දැක්ක පහුගිය දවස් කීපය තුළ මේ පහුගිය මාස දෙකක කාලයක් තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇමතිවරුන් තමන්ගේ බලපත්‍ර නැති ගිනිඅවි ළඟ තබාගෙන ගිහිල්ලා ඇතුළට දැම්මා. ඉර ඇතුළට දැම්ම. හැබැයි මේ වෙලාවේ නෑ. ඇයි මේ බල්ලෙක් මරපු හින්දාද? ඔව් එතනදී යම් කිසි නීතිමය වශයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මම මෙම සිද්ධියේ පිළිබඳව විස්තර මට කියන්න බෑ. මොකද මේ අවස්ථාව නීතිඥවරයෙක් හැටියට මොකද මේ අවස්ථාවේ උසාවියේ ඉදිරියේ තියෙන නඩුවක් නිසා. නමුත් නීතිමය වශයෙන් පැහැදිලි කිරීමක් කරොත් පොලිස් නිලධාරියෙකුට නෙමෙයි අපි කාටවත් දේශපාලඥයෙකුටවත් කාටවත් ගිනිඅවියක් ළඟ තබා ගැනීමට කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එකම ප්‍රතිපාදනය ඇවිල්ලා ෆයර් ආම්ස් ඇක්ට් එක ඒ ගිනිඅවි පනත යටතේ අදාළ බලපත්‍රයක් රහිතව කිසිම කෙනෙකුට ඒ කියන්නේ දැනට පොලිසිය සේවය කරන කෙනෙකුට උනත් ගිනිඅවියක් පුද්ගලිකව ගෙදර තියාගන්න බෑ. දැන් අපි දකිනවා අපි පොලිස් ස්ථානයකට ගියොත් ඔයගොල්ලෝ දකි පොලිසිය තියෙනවා වෙනම ගබඩාවක්. අවි ගබඩාව කියලා බෝඩ් එකක් එහෙම ගහලා සමහරක් තැන්වල එළියට පේන්න තියෙනවා. ඒවත් ඔක්කොම ලොක් කරලා තියෙන්නේ. දැන් සාමාන්‍ය ප්‍රොසීඩියර් එක ඇවිල්ලා අපිට පාරට යන මේ කොන්ස්ටබල් කෙනෙකුට උනත් පොතක් අත්සන් කරලා තමයි ඒ ගිනිඅවිය බාර ගන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඇවිල්ලා ඒ බුලට්ස් ඔක්කොම දෙනකොට ආපහු ඒ බාර ගන්නකොට පොතේ ලියන්න ඕනේ. මේ බුලට්ස් ආපහු පාවිච්චි කරා. දැන් බුලට් එකක් පාවිච්චි වෙලා තිබුණොත් ඒකට ලොකු රිපෝට් එකක් ලියන්න තියෙනවා. ඉතින් එහෙම පොලිස් නිලධාරියෙකුට කිසිසේත්ම ගිනිඅවියක් ළඟ තබා ගන්න නම් ප්‍රතිපාදනයක් නැහැ. නමුත් එයාර් රයිෆල් එකක් කියන එකක් ඕනම පුද්ගලයෙකුට තියාගන්න පුළුවන්. හැබැයි මම CCTV එකේ දැක්ක විදිහට නෙමෙයි කොහොම වුණත් සාමාන්‍යයෙන් එයාර් රයිෆල් එකකින් වෙඩි තියලා බල්ලෙක්ව මරන්න නම් කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද මමත් එයාර් රයිෆල් එකක් පාවිච්චි කරලා තියෙනවා විනෝදයට මේ ටාගට් වලට එහෙම වෙඩි තියලා. ඒක මගේ යාළුවෝ නිකන් විහිළුවට හරිම භයානකයි කවුරු නොකළ යුතු දෙයක්. විහිළුවට මගේ කකුලටත් තියලා තියෙනවා. ඒක රිදෙනවා ගොඩක් තුවාලත් වෙනවා. නමුත් ඒකෙන් මේ බල්ලෙකුට මේ විදිහට හානියක් වෙන්න තරම් කිසිම විදිහක් නැහැ කියලා තමයි මගේ අදහස. ඔව්. ඒ කියන්නේ ඔබගේ අදහසට අනුව ඒක වායු රයිෆලයක් කිය නොහැකි. ඒ වෙන යම් ආකාරයක ගිනිඅවියක් විය යුතුයි. ඒක මගේ නීතිමය අදහස නෙමෙයි. ඒක මගේ සාමාන්‍ය දැනුම අනුව ඒ කියන්නේ නීතිඥ වශයෙන් මේ කියන්නේ. ඔව් නීතිඥවම එතකොට මට තියෙන ප්‍රශ්නයක් මට නිවැරදි කර ගැනීමට ඕනේ. එතකොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් හෝ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් හෝ මේ කවර එක වුණත් තමන්ගේ ගිනිඅවිය ගෙදරට ගෙන යාමට හැකියාවක් නැද්ද? නැහැ. ගෙදරට ගෙන යාමට හැකියාවක් තියෙන සමහරක් අවසර හදිසි නීතිය වගේ
ඒ වගේ ඕනම අපේ නීතියකට එක්සෙප්ෂන්ස් තියෙනවා. ඒව හැබැයි හරිම ලිමිටඩ් සර්කම්ස්ටැන්සස්. හදිසි නීතිය තියෙන වෙලාවේ ඒ කියන්නේ අපිට මතක ඇති මේ අර ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය වෙලාවේදී සමහරක් අවස්ථාවල ඒ පොලිස් නිලධාරියාගේ ජීවිතයට හානියක් වෙයි කියලා හොඳ එක්සැම්පල් එකක් තමයි JVP කල්බල කාලේ පොලිස් නිලධාරිට මේ තුවක්කුව ගෙදර අරන් යන්න අවස්ථාව ලබා දුන්නා. මොකද ඒගොල්ලන්ට පොලිස් ස්ථානයේ ඉඳන් ගෙදර යනකොට ආරක්ෂාව නැති නිසා. නමුත් මේ සාමාන්‍ය සාමකාමී කාලවල ඒකට යුද්ධයේ තියෙන කාලෙත් එහෙම තිබුණා. දැන් මේ සාමකාමී අවස්ථාවල කිසිම හේතුවක් නැහැ පොලිසිය එක්කෙනෙකුට ගෙදරට තමුන්ගේ ඒ කියන්නේ මේ පොලිසියේ ඔෆිෂල් ගිනියවියක් ගෙදර අරන් යන්න කිසිම අවස්ථාවක් නැහැ නීතිමය පදනමක් නැහැ. ඒතර මේ දැන් ගොඩක් පාර්ශව වලින් එල්ල වෙන චෝදනාවක් තමයි මේ විදියට CCTV ෆුටේජස් තියෙනවා ඒවා බලලා මේ හැම එකක්ම සමීක්ෂණ කරලා විශ්ලේෂණය කළා මේ හැම එකකින්ම වරදකාරයා කියලා අදාළ පොලිස් හිටපු පොලිස් නිලධාරියාව පත් වෙලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ කියනවා මේ ඔහුට අධිකරණයෙන් වරදක් දුන්නේ නැත්නම් සමාජ මාධ්‍ය ඔස්සේ හරි ඔහුගේ චරිතය ඝාතනය කරනු කියලා මේ විදිහට රැල්ලක් යනවා සමහර වෙලාවකට. දැන් මමත් එක දැක්කා. එතකොට දැන් ඇයි මේ නඩු භාණ්ඩයක් විදියට හෝ දැන් මේක නඩුවක්. ඇයි නඩු භාණ්ඩයක් විදියට හෝ මේ ගිනියවිය තාමත් පොලිස් භාරයට ගත්තේ නැත්තේ? පොලිසියෙන් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් ඒක. මොකද දැන් අපිට මෙතන පොඩ්ඩක් සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා යම්කිසි පුද්ගලයෙක් ගිනියවියක් භාවිතා කරනවා. right? ඒ ගිනියවියෙන් ප්‍රහාරයක් එල්ලවීමෙන් අර සුනකයා මිය යනවා. right? ඉතින් එතකොට අපි පොලිසියට අවම වශයෙන් වගකීමක් තියෙනවා මේ ගෙදර සෝදිසි කරලා මෙහෙම ගිනියවියක් තියෙනවද අර පුද්ගලයා ප්‍රශ්න කරලා මේ මෙහෙම ගිනියවියක් තියෙනවද කියලා දැනගන්න. කියනවාද මොකද්ද පාවිච්චි කරේ? එයා රයිෆල් එකක් නෑ. එයා රයිෆල් එකක් වුණත් මෙම අවස්ථාවේදී ඒගොල්ලෝ ඒක කොන්ෆිස්කේට් කරන්න ඕනේ. මොකද හේතුව අර මුක්ක නැති වුණත් අර සුනකයා කාගේ හරි සුනකයෙක්නේ. එතකොට අපේ නීතියේ හැටියට සුනකයා ඇවිල්ලා වෙනම ඕනම මේ ප්‍රොපර්ටි එකක් වගේ ප්‍රොපර්ටි එකක්. ඉතින් කාගේ හරි ප්‍රොපර්ටි එකක් ඩැමේජ් කරන්න අපි දැන් ජනේලයකට මේ ගලක් ගැහුවොත් ඒ ගල ගන්න ඕනේ පොලිසිය. මොකද නඩුවට ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා එතනත් ක්‍රයිම් එකක් තියෙනවා. ප්‍රොපර්ටි ඩැමේජ් කියන ක්‍රයිම් එකක් තියෙනවා. එතකොට ඇනිමල් ක්‍රූවල්ටි ක්‍රයිම් එකක් තියෙනවා. ෆයර් ක්‍රයිම් එකක් තියෙනවා. ඉතින් එතකොට ඔය කරද්දී අනිවාර්යෙන් පොලිසිය විසින් මේ බාණ්ඩ කීප මේ තුවක්කුවක් තියෙනවා නම් ඒක ගන්න ඕනේ නඩු භාණ්ඩයට. නමුත් මේ වනතෙක් අපිට නම් වාර්තා වුණේ නැහැ. තවමත් අරගෙන තියෙනවා හෝ ගත්තා හෝ පොලිසියෙන් ඒ සම්බන්ධව කිසිම ප්‍රතිචාරයක් දැක්වුණ අපේ මේ සාකච්ඡාවට පොලිස් නිලධාරියෙක්ව සහභාගී කිරීමට අපි උත්සාහ කරා. නමුත් අවස්ථාව හම්බුනේ නැහැ. අපි කොමාරිය මේ විදිහේ ඉතින් නඩු භාණ්ඩයක් විදිහට හෝ අදාළ තුවක්කුව අරගෙන නැහැ. ඒ කියන්නේ ස්තදින්ම වහලා තියෙන්නේ මේ වෙලාවේ. ඔව් අපි එක දෙයක් මේ අවස්ථාවේදී අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපේ අයිඩියලිස්ටික් ස්ටෑන්ඩඩ් එක තියෙනවා. එතකොට සෝෂල් රියැලිටිස් කියලා දෙකක් තියෙනවා. මම මේ නීතිඥවරයෙක් වශයෙන් නෙමෙයි කියන්නේ. අපි රියලිස්ටිකලි බැලුවොත් මෙතන තියෙනවා ප්‍රශ්න. මම ඒක හොඳයි කියන්නේ. ඒක වැරදි. අපි ඒක මග අරින්න ඕනේ. ඒ කියන්නේ ඒක නැති කරන්න අපි සටන් කරන්න ඕනේ. නමුත් ඒ වගේ දේවල් වෙනවා. මොකද ඒ තමුන්ගේ වෘත්තියේ අදාළ පුද්ගලයාට මම කොහොම හරි බේරලා දෙන්න ඕනේ කියලා හිතලා ඇයි මේ බල්ලෙක්නේ මරලා තියෙන්නේ මම අපිට මොකද මොකක්ද දෙයක්ද මේ මිනිස්සු පාරේ මරනවානේ එහෙම කියලා හිතන කට්ටියකුත් ඉන්නවා ඒක. නමුත් ඒක නෙමෙයි නීතිය. අපි මේ අවස්ථාවේදී නීතිය බලන්න. right? නීතිය අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි මගේ අදහස. right. දැන් මේ ශිවන්ත කියනවා ඩොයල් කියනවා ඒ වගේ තව සත්ත්ව සංවිධානය කියනවා මේ අලුත් සත්ත්ව පනතක් මේ ලංකාවට ගේන්න ඕනේ මේ පනතක් පිහිටවන්න ඕනේ. දැන් සෝබිද හාමුදුරුවොත් එක්ක මම සාකච්ඡාවේදී කිව්වා අලුත් පාර්ලිමේන්තුව රැස් වෙච්ච ගමන් ජනාධිපතිතුමා සිදු කළ යුතු පළවෙනි දේ තමයි මේ සත්ත්ව පනත ක්‍රියාවට පත් කිරීම. මොකද්ද මේ අලුත් සත්ත්ව පනත කියන මේ concept එකේ මේකේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? මෙහෙමයි දැන් අපේ ශිවාන්තිලා කරගෙන යන ඔය මේ ඇනිමල් වෙල්ෆෙයාර් ඇක්ට් කියන එක
ගොඩක් කට්ටියට ඒකට මේ සහයෝගය දෙනවා. මම හිතන්නේ ඇනිමල් ක්‍රුවල්ටි ඇක්ට් එක ගොඩක් දුරට බලපාන්නේ දැන් මගේ බල්ලව කවුරු හරි අමානුෂික ලෙස ඝාතනය කරොත් හරි ඒකට යම්කිසි මගේ මට අයිති සතෙක්ව මේ අමානුෂික ලෙස වද හිංසා දුන්නොත් තමයි ඒක බලපාන්නේ. ඊළඟට මේ වගේ දෙයක් කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් නීතිය තියෙන්නේ මොනවාද මේ වනජීවි පනත යටතේ වන සත්වයකට මොකක් හරි කරදරයක් කරපු පුද්ගලයෙක් පිළිබඳව අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් කාටවත් අයිති නොවන. එතකොට ඔය අපි සාමාන්‍යයෙන් පාර යන බල්ලෝ කියලා කිව්වොත් ඉතින් අපේ සාමාන්‍ය වචන වලින් කිව්ව දඩාවට යන බල්ලෙක් මොන හරි එකක් වුණොත් නිසි වශයෙන් පියවරක් ගන්න හරි නීතියක් ලංකාවේ නැහැ. ඉතින් ඒක නිසා අපිට එහෙම අපිට අයිති සත්වයෝ ඇවි වෙනත් සත්වයෝ කියලා අපි දැන් මේ බෞද්ධ රටක්නේ අපි මොනවා වුණත් ඉතින් එතකොට අපි ඇයි මෙහෙම මේ වෙන් කරන්නේ? ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වටිනවා මේ වගේ දැන් අලුත් ඇනිමල් වෙල්ෆෙයාර් ඇක්ට් එකේ ගොඩක් දුරට ප්‍රොවිෂන්ස් තියෙනවා. ඒක අලුත් ඇනිමල් වෙල්ෆෙයාර් ඇක්ට් එකේට අනුව සූරතලට ඇති කරන සතෙක් හෝ නැත්නම් මේ ලංකාවේ ජීවත් වෙන ඕනම සතෙක් මේක බලපානවා. එහෙම තමයි ඒකේ මේ අපි නෙමෙයි මේ කරන කට්ටිය මේ ඒක ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහටම පාස් වුණොත් මේ පාර්ලිමේන්තුව මගින් ඒ වගේ ප්‍රොටෙක්ෂන් එකක් එනවා සත්තුන්ට. ඩොයල් දැන් ඔබ දැන් සත්ත්ව සංවිධානයක් මේ ආකාරයට කරගෙන යනවා මේ අහිංසක වීදිසුණකින් එකතු කරගෙන. එතකොට දැන් මේ වීදිසුණකින්ට අමතරව දැන් අපි වෙසක් පොය දවසේම ආපහු කතන්දරයක් අහන්න ලැබුණා. එළුවෙක්ගේ බෙල්ල කපපු සිද්ධියක් මම ඔබ ඒ සම්බන්ධයෙන් දැනුවත් දන්නේ. එතකොට මේ ආකාරයෙන් සිද්ධි මේ සම්බන්ධයෙන් මොනවද ඔබ සහ අනිකුත් කට්ටියගේ නැත්නම් ඇක්ටිවිස්ට්ලාගේ තියෙන ප්‍රතිචාරය? ඒක මේ වැසක් හරි නිකන් දවස හරි මේ වගේ ප්‍රොබ්ලම්ස් එක වෙනවා නම් අපිට කේන්ති තමයි එන්නේ. අපිට දුක් වෙන්නේ කේන්ති වෙන්නේ මේ අපි දැන් කතා කරපු බිල් එක පාස් කරලා තිබ්බනම් මේ කට්ටියට චුට්ටක් බය හරි වෙනවනේ මේක කරන්න හොඳ නෑ කියලා. ඒගොල්ලන්ට බය හිතෙනවනේ. ඒ බය එක නෑ. ඒ නිසා තමයි අපේ රට ගොඩක් කට්ටිය ඉන්නවා ඒක ඒගොල්ලන්ට මේ social norms කියලා තියෙන එක අපි කතා කරපු විදිහට ඒගොල්ලන්ට ඒකට මේ පාරෙන්න බල්ලා මට කරදර දෙනවා. මේ මගේ නියබත් එක මට කේන්ති වෙනවා. ඒ නිසා එයාගේ ගෙදරට ගිහිල්ලා එයාගේ සතුට මම බෙරි දානවා. ඒ වගේ කරන්න පුරුදු එකක් තියෙනවා අපිගේ රට කට්ටියට. ඒක ඒගොල්ලන්ට බය නෑ නිසා. අපිගේ legal system එකේ එක history එකක් නෑ. අපි ඒගොල්ලන්ව arrest කරලා jail time එක දීලා හරියට මේ ඒ process එක නෑ. ඒගොල්ලන්ට ඒ නිසා ඒගොල්ලන් හිතනවා අපි මේක කරා නම් අපි හරි jail එකට ගියා fine එක ගෙවුවා එළියට ආවා. එච්චරයි. ඒක අපිට කේන්ති වෙනවා. මම දැන් අවුරුදු 2ක් තමයි මේ ශ්‍රී ලංකාවකට ආවිල්ලා. මේ welfare එක කරලා අවුරුදු 1ක්. ඒ අවුරුදු the 2 years එකෙන් ගොඩක් දේවල්ට මම I cry so much. ඒකට වෙන විදියට කියන්න බෑ. කේන්ති තමයි ඉන්නේ. ඒක මම වෙන සම්වේදී වුණා කියලා ශිවන්ති දැන් අලුත් සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ලංකාවේ කියන්නේ ඕනර්ස් නැත්නම් අයිතිකාරයෝ නැති වීදිසුණකයෝ සහ ආස්ට්‍රේලියානු සුණකයෝ ලක්ෂ 9ක් ඉන්නවා කියලා ලංකාවේ ඇතුළේ විතරක්. එතකොට දැන් ලක්ෂ 9කට අපිට පිහිට වෙන්න එකපාරට අමාරුයි. දැන් ඔබ වගේ සංවිධානයක් හරි ආයතනයක් හරි එහෙම පිහිට වෙන්න අමාරුයි. එතකොට කොහොමද වැඩසටහන මේ විදි පවත්වා මේ සත්ත්ව අලුත් පනත වෙනුවෙන් අනෙක් පිරිසගේ සහයෝගය අනිත් පිරිසගේ උදව්ව මේ වෙද්දි කොහොමද ලැබිලා තියෙන්නේ? අතරම ඔක්කොම සතු සංවිධාන එකතු වෙලා එකම හඬක් එකම පාරක යනවා නම් අපිට ගොඩාක් දේවල් මේ වෙනකොට වෙනස් කරන්න තිබුණා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම හැමදාම දකින්නේ මං ඉස්සෙල්ලත් කිව්වා වගේ එක්කෙනාට එක්කෙනා මෙතන තරගයක් යන්නේ. ඉතින් ඒක හරිම කනගාටුයි. මොකද මේ වගේ වෙලාවෙදිවත් අපි එකට වැඩ කරන්නේ නැත්නම්
ඇත්තටම මොකක්ද තියෙන තේරුම කියන එක මම එක වෙලාවකට හිතුණා ඇයි මම මෙච්චර මේ ගැන ෆයිට් කර යන්නේ මොකද ඇත්තටම මම මේකෙන් නෙවි ජීවත් වෙන්නේ අපි මේක කරන්නේ ඇත්තටම අපේ පැෂන් එකක් ඒ කියන්නේ අපි සත්තු වෙනුවෙන් හඬක් නගන්න ඕනි නිසායි මේ සත්තු ගැන තියෙන අදහස් අපේ ලංකාවේ මිනිසුන් අතර වෙනස් කරන්න ඕනි නිසා අපි මේවා පවා මීඩියා වලට මේ වෙන සිද්ධි දෙන්නේ මිනිසුන්ව දැනුවත් කරන්න ලංකාව ඇතුළත මේ දේවල් ගොඩාක්ම සත්ත්ව හිංසනය වෙනවා කියන එක පෙන්වන්න. ඉතින් මේ දේවල් පාලකයන්ට රටක පේන්නේ නැත්නම් මේ වෙනතුරු 2018 ඉඳලා ඇත්තට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දැන් අශහුවා ලක්ෂ 9ක් සත්තු ඉන්නවා මේ අයිතිකාරයෝ නැතුව කියලා. ඉතින් ඒකට එක හේතුවක් වද සැත්කම සතුන්ට කරන්නේ නැතුව එන්නත් ඒ විදියට දෙන්නේ නැත්නම් රජයක් විදියට එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට හැම දෙයක්ම කරන්න බෑ. මොකද අපිට රජයකින් අපිට උදව් වෙන්නේ නැහැ. නමුත් අපි කරන්න පුළුවන් අපේ උපරිම දේවල් අපි ලංකාවේ පුරවැසියෝ විදියට අපි මේ දේවල් කරනවා. ඉතින් වෙන රටක මේ දේවල් මිනිස්සු මෙහෙම කරනවා නම් මම හිතන්නේ රජය ඒගොල්ලන්ට ගොඩාක් සපෝට් කරනවා. ඔය දැන් ඒ සම්බන්ධයෙන් සංක දැන් නීතිඥවරයෙක් වශයෙන් දැන් ජෝයල් කියන එක ශිවන්ති කියන එක සහ පෙට්ටෝ අපි කියන එක සහ මේ සත්ත්වයින් ගැන කතා කරන සීලුම දෙනාගේ එකම ප්‍රශ්නය තමයි දැන් මේ අදාළ පුද්ගලයාට දඬුවම් ලැබෙයිද නැද්ද කියන එක මේ වෙද්දි නඩුවක් විදියට යනවා. ඒ සම්බන්ධයෙන් සමහරවිට අදහස් ප්‍රකාශ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දැන් මේ තියෙන විදියට මොකක්ද වෙන්නේ ඉස්සරහට මොකක්ද වෙන්න පුළුවන් සහ නැත්නම් සාමාන්‍යයෙන්ම වගේ ගැලවිලා යාවිද සැකකරුව ගැලවිලා යාවිද ඒ සිද්ධියත් අමතක වෙලා යාවිද කොරෝනාත් එක්ක අමතක වෙලා යාවිද නැත්නම් ඉස්සරහට තවත් ඒ වගේ සිද්ධීන් වෙන්න පුළුවන් නැත්නම් අරකේ ආభాෂයෙන්ම ගණීද මොකක්ද මේ වෙන්න යන්නේ? ඔව් දැන් ඔයා කිව්වා ඔයා නිවැරදි මට ඒ පිළිබඳ අදහසක් දක්වන්න බෑ නීතිඥවරයෙක් වශයෙන් මොකද දැනට මේ උසාවියේ ඉදිරියේ තියෙන නඩුවක් පිළිබඳව එවැනි අදහසක් දක්වන්න මට හැකියාවක් නැහැ. නමුත් විය යුතු දේ මට කියත හැකි. දැනට පොලිසිය විසින් විමර්ශන කටයුතු කරගෙන යනවා ඇති. ඒ විමර්ශනයේ ඉවර වුණාම පොලිසිය විසින් හෝ දැන් නැත්තම් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ අපරාධයේ මත මොහුව ප්‍රොසිකියුට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔහුට එළව චෝදනාව ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඒ නඩුව ඊළඟට පොලිසියෙන් සාක්ෂි කැඳවලා මෙයාට එරෙහිව නඩුව ගෙනියන්න ඕනේ. දැන් එම අවස්ථාවේදී පොලිසිය තමයි ගොඩක් දුරට නඩුව කරගෙන යන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඇනිමල් ක්‍රුවල්ටි ඇක්ට් එකෙන් හරි නැත්නම් ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුවෙන් හරි තමයි මේක කරගෙන යන්නේ. ඉතින් ඊළඟට ඒක කරලා එතකොට මේ දැන් මේ accused වෙලා ඉන්න මේ සැකකරුට තමුන්ගේ නීතිඥවරයෙක් මගින් පෙනී ඉඳලා ඒක ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් එතනදී මොනවා වෙයිද කියන්න මට උපකල්පනයක් කරන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ වගේම මට නීතියෙන් ඉඩකුත් නැහැ. නමුත් මේ වගේ දේවල් නොවෙන්න මීට වඩා හොඳ නීතිමය පද්ධතියක් තියෙන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. මගේ මතය මොකද මේ අවුරුදු 100ක් පරණ නීතියක් මත අපි තාම හිතාගෙන ඉන්නවා නම් දැනට මේ අද කාලේට ඒක හරියනවා කියන ඒක ගොඩක් වැරදි. අනිවාර්යෙන් මොකද දැන් පෙට්ටෝක් වශයෙන් අපිත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානයෙන් සිටියා. මීට පෙර දෙච්ච සිද්ධි සම්බන්ධයෙන් අවධානයෙන් හිටියා. ඒත් එක්කම තමයි මේ සිද්ධිය වාර්තා වුණේ. නමුත් මීට පෙරත් නිශ්චිත වශයෙන්ම සැකකරුවෙකුට දඬුවමක් ලැබුණේ නැහැ. ශිවන්තිත් ඒ සම්බන්ධයෙන් දන්නවා. නමුත් මේ දැන් වෙලා තියෙන තත්ත්වයක් එක්ක අවසාන වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ ශිවන්ති? 2018 ඉඳලා ගත්තම චාලිගේ කේස් එකෙන් පස්සේ සංවිධානයක් හැටියටත් අනිත් සතු සංවිධානත් අපි ඒගොල්ලන්ට ආරාධනා කරා මේ හැම දෙයකටම මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
මේ සත්තු පනත සම්මත කරගන්න අපි කටයුතු කරමු කියලා. නමුත් සමහර වෙලාවට මට ගොඩාක් වෙලාවට පේනවා ඒක ඇත්තටම කීප දෙනෙක් විතරයි මේ ගැන ඇත්තටම ගොඩක්ම අවධානය යොමු කරන්නේ. අනිත් අයට ඒක නිකන් ගණන් ගත යුතු දෙයක් නෙවි කියන එක තමයි පේන්නේ. ඉතින් මේ සම්බන්ධව වෙසක් පොය දවසේ මීගමුවේ වෙච්ච සම්බන්ධයෙන් එතකොට චාලිගේ කේස් එකයි ඒ සිද්ධි සම්බන්ධව ඔක්කොම දැනට 28ක් විතර වෙලා තියෙනවා ඇත්තටම ගණන් කරන් ගියොත්. ඉතින් අපි සත්තු පනත සම්මත කරගන්න කම්ම අපි අවශ්‍ය දේවල් කරනවා. ඒ වගේම මීගමුව මැක්ස් එක මැරිච් එක ගැන අපේ නීතිඥවරු හරහා අපි ඉස්සරහටම මේ කේස් එක අරගෙන යනවා නීතිය ඉෂ්ට වෙනකම්. ස්තුතියි ඩොයල්. මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සත්වයින්ට වෙන දේ සම්බන්ධව සහ ඔබ සත්ව ක්‍රියාකාරිනියක් වශයෙන් කොහොමද මේක පිළිබඳව ගන්න යන නියමය? අපි ඔක්කොම කිව්ව විදිහට එකතු කරලා තමයි මොන හරි කරන්න පුළුවන්. තනියෙන් මොකුත් කරන්න බෑ. වෙන මොකුත් කියන්න බෑ. මේ ගවර්න්මන්ට් එක තමයි අස්පෙට් මේ අපි සද්දේක ඒගොල්ලෝ අහන්න ඕනේ. නෑනම් අපිට තනියෙන් මොකුත් කරන්න බෑ. අපිට මේක පොලිස් එකට කම්ප්ලේන්ට් දාන්න පුළුවන්, පොලිස් එකට යන්න පුළුවන්, හැමදාම රෙස්කියු එකක් කරන්න පුළුවන්. එහෙනම් අපි එක ගෙදරට ගිහිල්ලා ඒගොල්ලොන්ට බල්ලව මරන්න මරන්න එපා කියන්නත් බෑනේ. ඒ අපිට এডুকেෂන් සිස්ටම් එකක් හදන්න පුළුවන්. එහෙනම් ඒ සිස්ටම් එකට බෑක් කරන්න නම් රජෙන් බෑක් කරන්න නම් අපි කරන වැඩ කොහොම යූස්ලස් තමයි වෙන්නේ. ඒ නිසා ඔක්කොම එකතු කරලා එක විදිහට හරි කරන්න ඕනේ. අපි රටේ එකේ ගොඩක් දේවල් කියනවා හරි කරන්න. එහෙනම් ඔක්කොම එකතු කරලා එක හරි කරන්න නම් මේ රට මොකද වෙන්නේ කියලා මම කියන්න බෑ. I think ඔබ තමයි අද දවසේදී අපි සාකච්ඡා කරේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධ කරාට විශේෂයෙන්ම වෙන්න යන සහ වෙලා තියෙන අයහපත සත්තුන් වෙලා තියෙන අයහපත සම්බන්ධයෙන් වගේම ශිවන්ති ඔබතුමීටත් ස්තුතියි ඩර්ල් වටත් ස්තුතියි අද දවසේදී පෙට්‍රොක් කැසම එකතු වුණාට තව එකක් මෙතනට ඇඩ් කරන්න ඕනේ. යම් කිසි සත්ව හිංසනයක් ලංකාව ඇතුළත වුණාම පොලිසියට මිනිස්සු කම්ප්ලේන් කරන්න ගියාම ගොඩක් පොලිස් නිලධාරීන් දන්නේ නැහැ සත්තු පනතක් තියනවා කියන එක. ඉතින් මිනිස්සු ඒ වෙලාවට ගොඩක් වෙලාවට අපහසුවට පත් වෙනවා. අපි දැන් මේ ළඟදි වෙච්ච කේස් එකක් තියෙනවා මම හිතන්නේ අශ් දන්නවා කළුතරදී හක්කපටස් දීලා රෑ 10 මාට බල්ලව මැරුවා මේ 3 වෙනිදා. ඒතකොට ඒ වෙලාවේදී දෙපාන්දරේ ළමයා ගියාම කම්ප්ලේන් එක දාන්න පොලිසිය කිව්වා නෑ මට මේක බාර ගන්න විදියක් නැහැයි කියලා. එතකොට ඒ වගේ නිරතුරුවම අපිට ඒ දේවල් අහන්න ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධවත් මම හිතන්නේ පොලිස් නිලධාරීන්ුත් දැනුවත් විය යුතුයි. එතනදී මේ මම පොඩි දෙයක් ඇඩ් කරන්නම් අපිට පොලිස් නිලධාරීන්ගේ අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ දැනුම වැඩි විය යුතුයි. ඒක ලොකු ප්‍රශ්නයක් ලංකාවේ තියෙන. නමුත් කිසිම අවස්ථාවකට පොලිසියකට කියන්න බෑ අපිට ඔයාගේ කම්ප්ලේන් එකක් බාර ගන්න බෑ කියලා. අපි ඇවිල්ලා පිසු කතන්දරයක් කිව්වත් ඒක ලියා ගන්න ඕනේ පොතේ. ඔව්. right ඒක තමයි අපේ මේ මොනවද විවස්ථානික අයිතිය. right ඒකට ඊට පස්සේ තමයි ඒගොල්ලෝ තීරණයක් ගන්න ඕනේ මේ ස්ටේට්මන්ට් එක මේ කම්ප්ලේන් එක පිළිබඳව ඒගොල්ලෝ පියවර ගන්නවද නැද්ද කියන එක. ඒගොල්ලෝ පියවර නොගත්තොත් අපිට ඊළඟට පියවර ගන්න අවස්ථාව තියෙනවා. නමුත් කවදා හරි අවස්ථාවක මම මේ බලන ඔක්කොමලට කියන්නේ අපි යම්කිසි කම්ප්ලේන් එකක් කරනකොට පොලිසියෙන් කිව්වොත් මේ අපිට ඔය කම්ප්ලේන් එක බාර ගන්න බැහැ කියලා ඒගොල්ලන්ට බාර ගන්න බැහැ කියන්න පුළුවන් ඒ අදාළ ඒරියා එකේ නැත්තම්. දැන් මට කරගම්පිටියේ වෙච්ච සිද්ධියක් පිළිබඳව ගිහිල්ලා මේ පානදුරේ පොලිසිය කම්ප්ලේන් එකක් දාන්න බැරි බව ඇත්ත. නමුත් අපිට මෙතන යම්කිසි සිද්ධියක් වුණා නම් අපිට ඒ පිළිබඳව ඕනම එම පොලිසියට ගිහිල්ලා තමුන් ජීවත් වෙන පොලිසියට ගිහිල්ලා
දිවත්තන ප්‍රදේශ පොලිසියට ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක අනිවාර්යෙන් ලියාගත යුතුයි. ඊට පස්සේ අපිට ඒක කොපියක් ගන්නත් විවස්ථානුකූල අයිතියක් තියෙනවා. මගේතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්භාවයක් ඇති කියලා. ඉතින් මේ සම්බන්ධ 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 දැනුවත්භාවයක් නැත්නම් ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් වෙන්නේ කියලා හරිය ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වෙලාවේ කොරෝනා COVID-19 මේ වසංගත තත්ත්වයත් එක්ක පොලිසියට ලැබිලා තියෙන ගෞරවය යම්කිසි ආකාරයකින් පළදු වීමක් තමයි වෙලා තියෙන්නේ මේ ගෙන යන සිද්ධියත් එක්ක. මොකද මේ පොලිස් නිලධාරියා හිටපු පොලිස් නිලධාරියෙක්ින්ද සමහර වෙලාවට පොලිසිය නිලධාරීන්ගේ අපි කියන විදියට අර පිටිපස්සෙන් සපෝට් එක ලැබෙනවා ඇති කියලා ගොඩක් දෙනෙක්ගේ මතයක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේ වෙද්දී චෝදනා එල්ල කරනවා. ඉතින් අර තෝබිද හාමුදුරුවෝ කිව්වා වගේ කිරි කලයට ගොම එකතු කරගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ විදියට රැකගත්ත නැත්තම් උපයාගත්ත ගෞරවය නැති කරලා ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. පොලිස් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ පොලිස්පතිතුමන්ගේ අවධානයටත් මේක ගත්තොත් හොඳයි. ඒ වගේම අගමැතිතුමනි, ජනාධිපතිතුමනි මේ සීලම දේවල් කරන්න සත්‍යයෙන් වෙනුවෙන්. ඉතින් බොහොම ස්තුතියි සංක. ඒ වගේම ඩොයල් සාශිවන්තී අද දවසේදී තුනට ඔබ තිදෙනාටම පෙට්ටොක් සමගින් අද දවසේදී මේ විශේෂ සාකච්ඡාවට thank you. බොහොම ස්තුතියි. Thank you. Thank you.